පින්වතුන්ලාට පුළුවන් ධර්මයට අදාළ දෙයක් තියෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවන් මාර්ගයට අදාළ ප්‍රශ්නයක් තියෙනවා නම් පින්වතුන්ලාට යොමු කරන්න හොඳයි පුතේ අවස්ථාව තියෙනවා. එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මූලිකවම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිවිසීම සඳහා මේ සම්මාදිට්ඨියට පත් වීම සඳහා එනකොට හේතු වන ප්‍රත්‍ය වන කාරණා මොනවාද කියලා අපි ඔබ වහන්සේගෙන් විමසීමට කැමති තාම ගෞරවණීය. මේමයි මහත්යෝ. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් මහත්යෝ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් දසපප්පීදම් පුරලා ලෝකෙට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මයේ දේශනා කරන්න. තේනාද? අතීතයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නර්මදා නදියේ වැලිකට සංඛ්‍යාවට වඩා බුදුරජාණන් වහන්සේලා පහළ වුණායි කියලා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කළේ එකම එක ධර්මයයි, ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ වගේම මේ වර්තමානයේ අපේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ එකම ධර්මයක් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ තව දසදහස් ගාණක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා කියලා පින්නතුනි. ලෝකේ අවසානයක් නැවතීමක් නිමාවක් නම් නැහැ පින්නතුනි. පටිච්ච සමුප්පන්නව ලෝකයේ තව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතට ගලාගෙන යනවා පින්නතුනි. ඒ ගලාගෙන යන ලෝකයේ තුල අනාගතයේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කරන්නේ එකම එක ධර්මයයි, ඒ තමයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පින්නතුනි. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය උදෙසායි බුදුරජාණන් වහන්සේ අනෙකුත් සෑම සූත්‍රගත ධර්මයක්ම අපිට දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය අපේ ජීවිතයට එකතු කරගත්තායි කියන්නේ මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථය ජීවිතයට එකතු කර ගැනීමෙන් පිටුතුයි. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලට අපි දැස ගන්න නම් අපිට ඊට අදාළ ප්‍රධාන සාධකයන් තුනක් තියෙනවා පින්වතුනි. ඒ සාධකයන් තුන තමයි එක කල්යාණ මිත්‍ර ආශ්‍රය, දෙක සද්ධර්ම ශ්‍රවණය, තුන නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ සාධකයන් තුනයි අපි වුතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ කරන්නේ. නමුත් පින්වතුනි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණය තමයි මේ සද්ධර්ම මාර්ගයේ ප්‍රධානම පළවෙනි පියගැට පෙළ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න හේතුවක් තියෙනවා පින්වතුනි. ඒ හේතුව තමයි සංසාරේ අපි කල්යාණ මිත්‍ර ඇසුර ලබලා ඒ තුලින් රැස් කළා වූ කුසල් ශක්තිය, පිනේ ශක්තිය පින්වතුනි. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වුණා. ඒ දඹදිව එදා ජීවත් වෙච්ච ජනතාවගෙන් පින්වතුනි 100ට එකක්වත් මේ උතුම් ධර්මයේ සරණ පිළිගියේ නැහැ පින්වතුනි. මොකද දෘෂ්ටීන් 62කින් පිරුණා වූ සමාජයකයි ලෝතර බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කරගන්නේ. එවැනි සමාජයක බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය ඒ සමාජයේ ජීවත් වූ ජනතාවගෙන් 100ට එකක් ජීවිතයට එකතු කරගන්න ඇති පින්වතුනි. 100ට එකක් ජීවිතයට එකතු කරගන්න. ඇයි ඒසා සීමිත පිරිසක් මේ උතුම් ධර්මයේ සරණ පිළිගන්නේ පින්වතුනි? අනිත් පින්වතුන්ලාට ඊට අදාළ සංස්කාරයන් දුර්වලයි පින්වතුනි. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යන්නේ අවශ්‍ය සංස්කාරයන් දුර්වල නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් මේ උතුම් සීසත් ධර්මයේ දේශනා කළත් මේ උතුම් මහා සංඝ රත්නයේ ලෝකෙ විහුණත් පින්වතුනි ඉන් ගන්න තියෙනා වූ ප්‍රතිඵලය ගන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් නැහැ පින්වතුනි. ඒක හේතුව තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට ලැබෙන්නේ අපේ හේතුඵල ධර්මයක් නිසාමයි පින්වතුනි. මොකද අපි නිරේතුරුවම දකිනවා
යහපත් දෙයක් කරද්දී ඒ යහපත් දේ තුලින් යහපත් විපාකයන් ලබන අය අපි නිරතුරුව දකින්න පිංගතුනි. නමුත් අපි කවදාක්වත් දකින්නේ නැහැ යහපත් දෙයක් තුලින් අයහපත් විපාක ලබන්නා වූ පිරිසක් ඉන්නවායි කියන කාරණේ අපි දකින්නේ නැහැ පිංගතුනි. අපි නිරතුරුව දකිනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වීම නිසා දඹදිව ජීවත් වුණා වූ අප්‍රමාණ මිනිස්සයෝ අප්‍රමාණ දෙවිවරු අප්‍රමාණ බ්‍රහ්මීන් අප්‍රමාණ සැනසෙල්ලටපත් වෙලා ධර්මයේ තියෙනා වූ ශක්තිය ජීවිතයට ගත්ත කියලා පිංගතුනි. නමුත් අපි මොහොතක්වත් දකින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා පිංගතුනි සුගතියට ගියා වූ පිංගතුල්ලාට වඩා නිවන් අවබෝධ කළා වූ පිංගතුල්ලාට වඩා දුගතියට ගියා වූ පිංගතුල්ලා වැඩි පිංගතුනි. ඒක අපි කවදාවත් දකින්නේ නැහැ. සුගතියට ගිය පිංගතුල්ලාට වඩා දුගතියට ගියා වූ පිංගතුල්ලා වැඩි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසා පිංගතුනි. ඒක ලෝක ධර්මයක්. ඒ ලෝක ධර්මයේ සකස් වෙන්නේ මිනිස්යාගේ දෙවියාගේ බ්‍රහ්මයාගේ තියෙනා වූ අකුසල් සංස්කාර නිසාමයි. බුදුරජාණන් වහන්සේ සරණ යන ධර්ම රත්නයේ සරණ යන සංඝ රත්නයේ සරණ යන මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගත්ත පින්වතුන් පින ශක්තිමත් කරලා සුගතිය ශක්තිමත් කරලා කුසල් මූලයන් ශක්තිමත් කරලා උතුම් සුගතිය සාක්ෂාත් කරගන්නවා වගේම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵල සාක්ෂාත් කරගන්නවා පින්වතුනි. ඒ අය සැබෑම දක්ෂයෝ ටික. නමුත් බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච මොහොතේ පටන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කරලා බුදුරජාණන් වහන්සේලාට චෝදනා කරලා ධර්ම රත්නයට චෝදනා කරලා සංඝ රත්නයට චෝදනා කරලා මිනිස්සු කරගත්තා වූ අකුසල් පින්තුනි කුසල් කරගත්තා වූ පිරිසට වඩා වැඩි පින්තුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒසා පිරිසක් බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශාසනය පහළ වීම නිසා කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයයට අදාළ ශක්තිමත් ධර්මතාවයන් ජීවිතය තුළ නැති නිසා පින්තුනි අර යහපත කරගත්තාට වඩා අයහපත කරගත්තා වූ පිරිස් දඹදිව සමාජ විතරක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටික දෙවියන් අතර මිත්‍යා දෘෂ්ටික බ්‍රහ්මීන් අතර වැඩි පින්තුනි. ඒක ලෝක ධර්මයක්. ඒ නිසා මේ මොහොතේ භික්ෂුවක් හැටියට මම ඔබට බණ කිව්වත් ඒ ධර්මය අහලා ඒ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ජීවිතයට ගලපගෙන පින තුල කුසලය තුල ඒ වගේම අවබෝධයන් තුල ශක්තිමත් වෙන පිරිසක් ඉන්නවා වගේම පින්තුනි ඒ ආකාරයෙන්ම සැක කරලා චෝදනා කරලා විවේචනයන් සිද්ධ කරලා අප්‍රමාණ අකුසල් කරගන්නා වූ පින්තුල්ලා ලෝකේ ඉන්නවා. ඒක ලෝකයේ ස්වභාවයක් පින්තුනි. ඒ නිසා මෙතනදී මම මතක් කරන්න යන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ තියෙනා වූ වටිනාකමයි පින්තුනි. ඒකයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ එක අර්ථයයි. ඒ අර්ථය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති වුණොත් පින්තුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් ධර්ම රත්නය පහළ වුණත් සංඝ රත්නය පහළ වුණත් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වල කෙනා හැමදාම ඒ සම්මා සම්බුද්ධ ශාසනය තුළදී කරගන්නේ අකුසල් කන්දක්මයි පින්තුනි. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණේ තියෙනා වටිනාකම නුවණින් දකින්න. මෙතනදී කල්යාණ මිත්‍රයා කියන්නේ පින්තුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි වෙන කවුරුත් නෙමෙයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි මේ ධර්ම මාර්ගයේ කල්යාණ මිත්‍රයා බවට අපිට පත් වෙන්නේ. නමුත් මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ දේශනා කරනවා ආනන්ද මගේ ඇබෑමෙන් මේ ධර්ම විනයයි ශාස්ත්‍රු බවට පත් වෙන්නේ කියලා පින්තුනි. ධර්ම විනයයි ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආ උතුම් මේ සූත්‍ර විනය අභිධර්ම කියන මේ ධර්ම විනයයි උතුම් ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ. එනිසා ජීවමාන කල්යාණ මිත්‍රයින් වහන්සේ නමක් මේ මොහොතේ ජීවමානව වැඩ ඉන්නවා. ඒ ජීවමානව වැඩ ඉන්න කල්යාණ මිත්‍රයින් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආ සූත්‍ර
විනය අභිධර්මයේ කියන මෙන්න මේ උතුම් ධර්ම රත්නය පිංගතුනි. ඒ නිසා පිංගතුල්ලා නිරේතුරුව දකින්න කාටවත් කියන්න බෑ මට කල්යාණ මිත්‍ර ආශ්‍රය නෑ කියලා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ජීවමානව තියෙනවා පිංගතුනි. මේ විනය සූත්‍ර අභිධර්ම ධර්මයන් අතුරුදහන් වී යන මොහොත දක්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය සමාජය තුල තියෙනවා. එමනම් පිංගතුල්ලා දක්ෂ වෙන්න මේ උතුම් ධර්ම විනය කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ උතුම් ධර්ම විනය නිවැරදිව විකෘති භාවයෙන් තොරව දේශනා කරන මහා සංඝ රත්නයයි ඔබේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගත යුත්තේ. ඒ මහා සංඝ රත්නය පන්සලේ වේවා ආරණ්‍ය වේවා කුටියේ වේවා ඒ කොතැනක වැඩ හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඒ මහා සංඝ රත්නය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම විනය ධර්ම විකෘති භාවයකින් තොරව දේශනා කරනවා නම් පින්තුනි අන්නේ ස්වාමින් වහන්සේලායි වර්තමානයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් හැටියට අපිට ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිවැරදි ධර්මය අපි ශ්‍රවණය කරනවා පින්තුනි. ඒ නිවැරදි ධර්මය ශ්‍රවණය කරලා ඒ නිවැරදි ධර්මයේ නුවණින් මෙනෙහි කරලා තමයි අන්න අපි දුකෙන් මිදීමේ මාර්ගය වෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය මතු කරලා ගන්නෙ. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න නිරේතුරුව මේ ධර්ම මාර්ගයේ ශක්තිමත් කරගෙන අවබෝධාත්මක දිශාවට ගමන් කරද්දී පින්වතුනි ඒ අවබෝධාත්මක දිශාවේදී අපිව වැරදි මාර්ගයන්ට යොමු නොකර නිවැරදි මාර්ගය තුල ශක්තිමත් කරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන් විකෘතීන්ගෙන් තොරව දේශනා කරන පන්සලේ වේවා ආරණ්‍ය වේවා කුටියේ වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේලා පින්තුනි කල්යාණ මිත්‍රයන් හැටියට දකින්න. ඒ වගේම නිරේතුරුවම දවසින් දවස සමාජයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වලභාවයට පත් වෙනවා පින්තුනි. මෙහෙම ගිහිල්ලා යම් දවසක මේ ත්‍රිපිටකය අතුරුදහන් වෙලා යනවා. මේ විනය පිටකයේ සූත්‍ර පිටකයේ අභිධර්ම කියන පිටකයන් ක්‍රමානුකූලව අතුරුදහන් භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ශාසනය අතුරුදහන් කරන පුද්ගලයා බිහි වෙන්නේ ගිහි සමාජය තුලින් නෙමෙයි කියලා පින්තුනි. මේ ශාසනය අතුරුදහන් කරන පුද්ගලයා බිහි වෙන්නේ මේ පැවිදි සමාජයෙන්මයි කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අනාගතයේ පැවිදි සමාජය දුර්වල වෙන්න අනාගතයේ පැවිදි සමාජය සීලයෙන් දුර්වල වෙන්න උන්වහන්සේලාට විනය පිටකය තියාගෙන ජීවත් වෙන්න බෑ පින්තුනි. ඒ නිසා මේ ශාසනයේ මුලින්ම විනාශ වෙන්නේ අතුරුදහන් වෙන්නේ විනය පිටකයයි පින්තුනි. මුලින්ම විනය අතුරුදහන් කරනවා. ඒ අතුරුදහන් කරනවා කියන්නේ අනාගතයේ පින්තුනි දුස්සීල භාවයට පත්වෙච්ච ස්වාමින් වහන්සේලා විසින්ම විනය පිටකයේ ගිනි කියලා විනාශ කළා දානවා පින්තුනි. ගිනහේ නෙමෙයි. විනය පිටකයේ විනාශ කළාට පස්සේ ඊළඟට තමයි සූත්‍ර පිටකය විනාශ කළා දාන්නේ පින්තුනි. මේ සූත්‍ර විනය අභිධර්ම කියන කාරණා තුනෙන් අවසානයේ දක්වා ලෝකේ අභිධර්මයේ පවතින පින්තුනි. අවසානයේ විනාශය කරා යන්නේ අභිධර්ම පිටකයයි. ඒ නිසා නිරේතුරුව පින්තුල්ලා දකින්න මේ මොහොතේ මේ මොහොතේ ජීවමානව තිබෙන මේ උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය පින්තුනි හේතුඵල ධර්මයන් නිසාම මිනිස්යාගේ අසද්ධාව නිසාම මිනිස්යාගේ දුස්සීලභාවයන් නිසාම අනාගතයේ පින්තුනි මිනිස්යා විසින්ම අතුරුදහන් කළා දානවා. ඒ නිසා පින්තුල්ලා දක්ෂ වෙන්න මේ ජීවිතයේ ඔබට උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න නොහැකි වුණා ඔබට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය වැදගත් වෙනවා පින්තුනි. කල්යාණ මිත්‍ර ආශ්‍රය වැදගත් වෙනවා. ඒ නිසා පින්තුල්ලා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය ශක්තිමත් කර ගැනීමේදී කල්යාණ මිත්‍ර ආශ්‍රය අනාගතයේදී බලාපොරොත්තු වෙන විදිහේ පින්තුනි නිරේතුරුවම අධර්මයක් ලෝකෙට කියන්න යන්න එපා. අධර්මයක් ලෝකෙට කියන්න යන්න එපා. මොකද අද සමහරක් ස්වාමින් වහන්සේලා පවා සූත්‍රගත ධර්මයට වැරදි ධර්මයන් සමාජගත කරනවා.
ඒක උන්වහන්සේලාගේ වරදක් නෙමෙයි. කොතනකවත් මම උන්වහන්සේලාට වරදක් කියන්නේ. ඒ උන්වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය පින්නතුනි. උන්වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව ධර්මයේ ගලපද්දී සූත්‍රගත ධර්මයට බාහිර ධර්මයන් සමාජය තුල දේශනා වෙනවා. එවැනි බාහිර ධර්මයන් යමෙක් සමාජය තුල පතුරවනවා නම්, එවැනි වැරදි ධර්මයන් තව කෙනෙකුට මතු කරලා දක්වනවා නම්, එවැනි වැරදි ධර්මයන් තුල ජීවත් වෙන්න කියලා තව කෙනෙකුට කියනවා නම්, ඒ සෑම මොහොතකම පින්තුනි ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල කර ගැනීමට අදාළ සංස්කාරයන් රැස් කරන පින්තුනි. ඒ නිසා පින්වතුන්ලාගේ ජීවිතේට කල්යාණ මිත්‍රාශ්‍රයක් මුණ ගැහිලා තියෙනවා නම්, ඒ කල්යාණ මිත්‍රාශ්‍රය පින්වතුන්ලාට මුණ ගැහුනේ පෙර ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිවැරදි ධර්මයේ ලෝකෙට කිව්ව නිසාමයි පින්වතුනි. එහි විපාකයන් හැටියට තමයි යන තැන කල්යාණ මිත්‍රයන් පින්වතුන්ලාට මුණ ගැහින්නේ. නමුත් සමහර පින්වතුන්ලා ඉන්නවා ඒගොල්ලෝ යන තැනක මුණ ගැහෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල කෙනෙක් පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිවැරදි සූත්‍ර ධර්මයක් නෙමෙයි දේශනා වෙන්නේ. උනා ඒ පින්වතුන්ලා ජීවිතේට එකතු කරගෙන තියෙන නිවැරදි ධර්මයක් නෙමෙයි. ඇයි පින්වතුනි එවැනි තත්වයක් ලබන්නේ? පෙර ජීවිතේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට අදාළ ධර්මතාවයන් ජීවිතේට පුහුණු කරලා නැහැ පින්වතුනි. ධර්මයේ නාමයෙන් අධර්මයයි ජීවිතේට එකතු කරගෙන තියෙන්නේ. ධර්ම දානයේ නාමයෙන් අධර්ම දානයලුයි ලෝකෙට පූජා කරලා තියෙන්නේ. අධර්ම දානය පූජා කරද්දී අධර්ම දානයට අදාළව අසත්පුරුෂ ආශ්‍රයන් ජීවිතේට මුණ ගැහෙනවා. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න. මේ මොහොතේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුණ ගැහුණා වගේ අතීතයේ මෙවැනි සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පින්වතුන්ලාට මුණ ගැහිලා තියෙනවා. මේ මොහොතේ මේ හාමුදුරුවන්ගෙන් බණ අහනවා වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණකින් පටිච්ච සමුප්පන්නව පින්වතුන්ලා ධර්මයේ ශ්‍රවණය කළා තියෙනවා. මහරහතන් වහන්සේලා ලක්ෂ ගාණකින් අතීතයේ ධර්මයේ ශ්‍රවණය කළා තියෙනවා. නමුත් පින්වතුනි කොයිසා ධර්මයේ ශ්‍රවණය කළත් කොතැනක හෝ අපේ දුර්වලතාවයක් තිබිලා තියෙනවා පින්වතුනි. කොතැනක හෝ දුර්වලතාවයක් තිබිලා තියෙනවා. ඒ නිසා පින්වතුන්ලා නිරතුරුව දක්ෂ වෙන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල ශක්තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රය සොයා ගැනීම දුර්වල නම් පින්වතුනි තනිවම තමන්ගේ ධර්ම මාර්ගය තුල යන්න කියලා. ඒ ඈමෙන් යාට අනතුරක් වෙන්නේ නැහැ. නමුත් වැරදි ධර්මයක් දේශනා කරන විට පින්වතුනි අපි ඒ ධර්මයේ පසුපස ගියොත් පින්වතුනි තව කල්ප ගානකට ධර්ම අවබෝධය අපි අපෙන් ඈත් කරගන්නවා. ඒ නිසා නිරේතුරුවම මේ මහත්මයා ප්‍රශ්නයක් යොමු කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි යොමු කරන්නේ කවුද යොමු කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපිව යොමු කරන පළවෙනි තැන තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. එතකොට එනම් කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? මේ සමාජය තුල ජීවත් වෙන, පන්සලේ ආරණ්‍යයේ කුටියේ ජීවත් වෙන, බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ විනය සූත්‍ර අභිධර්ම ධර්මයන් නිවැරදිව විකෘති භාවයෙන් තොරව දේශනා කරන ස්වාමීන් වහන්සේලායි උතුම් කල්යාණ මිත්‍රයා හැටියට අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ පින්වතුනි. මේ බුද්ධ ශාසනය තුළ හික්මෙන මේ ආර්ය ශ්‍රාවක පුජ්‍යලයා සඳහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානය. මේ බුදුරජාණන් වහන්සේගේ අවිජහිත භූමිය කියනවා. එතකොට මේ සතර සතිපට්ඨානය වැඩිම සඳහා අප විසින් කෙසේ පිළිපන් යුතුද? අපි කෙසේ ඒ සඳහා යොමු යුතුද? මේමයි මාතෘ සතර සතිපට්ඨාන ධර්මයන් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක ඵලය. තේරුණාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නේ නැහැ. ඒ නිසා අපි සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්න පෙර ආතුව අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ජීවිතේ ශක්තිමත් කරගන්න ඕනේ. තේරුණාද? අපි දැන් දුකෙන් මිදෙන්න යන්නේ. ඒතකොට දුකෙන් මිදීමේදී දුක කියන කාරණයට හේතුව බුදුරජාණන් වහන්සේ කියන්නේ තෘෂ්ණාව කියලා. තමා තුළ ඇති කරගන්නා වූ තෘෂ්ණාව මොකක් කෙරෙහිද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ කෙරෙහි. එහෙනම් තෘෂ්ණාව කියන කාරණේ තමා තුළ සකස් වෙන තාක්කල්
දුක කියන කාරණේ තමා තුළ තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඔබලා මොන හේතුව නිසා දුකටපත් වුණා? ඒ දුකටපත් වීමේ හේතුව සකස් වුණේ තමා තුළමයි කියලා තමා දකින්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් අපේ සමාජයේ පින්වතුන්ලා දැන් දුක කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීම දුකයි කියලා පින්වතුනි. එහෙනම් දැන් මේ දුක තුල අපි සෑම කෙනෙක්ම ජීවත් වෙනවා. උතුම් රහත් ඵලයට යම් පින්වතෙක්පත් වෙන මොහොත දක්වා ඒ පින්වතා දුක කියන කාරණේ තුල ජීවත් වෙනවා. අපි යම් දවසක දුකෙන් මිදෙන්න පින්වතුනි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත දවසක. ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත දවසේ අපි කවදා හරි උතුම් රහත් ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ මේ රහත් ඵලය රහත් ධාතුන් දෙකක් හැටියට දේශනා කරනවා. සෝපාදිශේෂ නිර්වාණ ධාතුව අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා. එතකොට සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ යමෙක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද උතුම් රහත් ඵලය අවබෝධ කළා. ඒ කියන්නේ ආ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා, පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කළා, භව නිරෝධය සාක්ෂාත් කරගත්තා. නමුත් පින්තුනි ඒ භව නිරෝධය සාක්ෂාත් කළත් මායя පරාජය කළත් සංස්කාර මායя විපාකෙට එනවා පින්තුනි. ඔබ හෙට දවසේ රහත් ඵලයටපත් වුණා. ඒ රහත් ඵලය බුදුරජාණන් වහන්සේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියලායි දේශනා කරන්නේ. මොකද ඔබ රහත් ඵලයටපත් වුණා අතීත සංස්කාර මායя ඔබේ විපාකෙට එනවා පින්තුනි. ඔබ මොකද දරාගෙන ඉන්නේ සතර මහා ධාතුවට අයිති රූපයක්. ඔබ ඇසුරු කරන්නේ ගිහි පින්තුල්ලා ඥාතීන් කාලගුණික දේශගුණික විපත්තීන් තියෙනවා. මේ සෑම දෙයක් තුලින්ම වෙන්නා වූ අතීත අකුසල් සංස්කාරයන් ඒ රහතන් වහන්සේට විපාක දෙන්න වෙනවා පින්තුනි. දැන් මුගලන් මහෝත්තමයාණන් වහන්සේ උතුම් රහත් ඵලයටපත් වුණා. පිරිනිවි යන මොහොතේ අතපය කුඩු කරගෙනයි රහත් ඵලයටපත් වෙන්නේ. සංස්කාර මායя විපාකයට ආව පින්තුනි. චක්කුපාල මහරහතන් වහන්සේ ඇස් දෙක අන්ධ කරගෙනයි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. සංස්කාර මායя විපාකයට ආවා. ඒ වගේම රාහුල මහෝත්තමයාණන් වහන්සේ අවුරුදු 53 දී පිරිනිවි යන්නේ අම්මා තාත්තා දෙදෙනාම ජීවතුන් අතර ඉන්නවා. එයි සංස්කාර මායя විපාකයට එනවා. ඒ වගේම සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවි යන්නේ තමන්ගේ අම්මා ජීවතුන් අතර සිටිද්දී පින්තුනි සංස්කාර මායя විපාකයට ආවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ රෝගී භාවයන්ටපත් වුණා. උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කළා. සංස්කාර මායя අතීත සංස්කාරයන්ට අදාළව විපාකයට එනවා. නමුත් ඒ සංස්කාරයන් විපාකයට එද්දී උතුම් රහත් ඵලයටපත් වෙච්ච උත්තමයා ඒ සංස්කාරයන් නිසා ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කර ගැනීමක් නැහැ පින්තුනි. එනම් බලන්න අපි රහත් ඵලයටපත් උනා අපි සම්පූර්ණයෙන්ම මාර ගහනින් මිදෙන්න පින්තුනි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි යන මොහොත පින්තුනි. මෙහා අපි සෑම කෙනෙක්ම මේ අතීත සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන්නා වූ දුක කියන කාරණේ තුල ජීවත් වෙනවාමයි. එනම් මේ අතීත සංස්කාරයන් වර්තමාන සංස්කාරයන් අපි රැස් කරගත්තේ කුමක් නිසාද පින්තුනි? අපි මේ සෑම දෙයක්ම සකස් කරගත්තේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන්මයි. එනම් පින්තුල්ලා දක්ෂ වෙන්න මේ ධර්ම මාර්ගයේ අංක 1 පින්තුනි අනිවාර්යයෙන්ම ඔබ දකින්න ඕනේ තමා තුළ දුකක් සකස් වෙනවා නම් ඒ දුක දරුවා නිසා වෙන්න පුළුවන්, බිරිඳ සාම්පුරුෂයා නිසා වෙන්න පුළුවන්, රට ජාතිය ආගම නිසා වෙන්න පුළුවන්. ඔබ තුළ දුකක් සකස් වෙනවා නම් ඒ දුකට හේතුව ඔබ ඒවා කෙරෙහි ඇති කරගත්තා වූ නිත්‍ය සංඥාවමයි පින්තුනි. නිත්‍ය සංඥාවමයි. ඒ නිත්‍ය සංඥාව වෙනස් වෙද්දී අන්න දුක ඔබ තුළ සකස් වුණා. එහෙනම් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උතුම් ධර්මයයි මුලින්ම අපිට දේශනා කරන්නේ. මහණෙනි දුක ඔබ තුල තියෙනවා නම් දුකට අඬලා වැඩක් නැහැ. දුක ඔබ තුල තියෙනවා නම් දේවාලයට ගිහිල්ලා පූජාවට කියලා පඳුරු බැඳලා වැඩක් නැහැ. දුක ඔබ තුල තියෙනවා නම් දුකට හේතුව එක හේතුවයි තෘෂ්ණාව ඔබ තුලයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි ආර්ය සත්‍යයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න ඕනේ නම්
තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා පින්වතුනි. හතරවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. එවනම් පින්වතුනි අපි සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්න නම් අනිවාර්යෙන්ම මේ දුක නැති කිරීමේ මාර්ගය තුල ශක්තිමත් භාවයටපත් වෙන්න ඕනේ. ශක්තිමත් භාවයටපත් වෙන්න ඕනේ. ඒ ශක්තිමත් භාවය උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න නම් අපි අනිවාර්යෙන්ම පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැස ගන්න ඕනේ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැස දෙන්නා වූ හේතුන් මම මුලින් සඳහන් කළා. එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් දැකලා මේ කුසලයේ අකුසලයේ හඳුනා ගන්නවා පින්වතුනි. ඒ වගේම මේ සංසාර බය සංසාර ගැඹුර සංසාරේ දීර්ඝභාවය එයා මතු කරලා දකිනවා. ඒ දකින්දි තමයි එයා අනිවාර්යෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැසගන්නේ. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැසගත්ත තැනදී එයා මුලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙන්නේ සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් පින්වතුනි. සම්මා දිට්ඨිය කියන දොරටුවෙන්. මොකද අපි උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්නේ උතුම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්නේ මූලික අඩිතාලම තියෙන්නේ සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් පින්වතුනි. සම්මා දිට්ඨියෙන් තොරව සතර සතිපට්ඨානයක් මේ ලෝක ධාතුව තුල නැහැ පින්වතුනි. සම්මා දිට්ඨියෙන් තොරව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් මේ ලෝක ධාතුව තුල නැහැ. සම්මා දිට්ඨියෙන් තොරව මේ අනිවාර්යෙන්ම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් මේ ලෝක ධාතුව තුල නැහැ පින්වතුනි. සම්මා දිට්ඨියේ අර්ථයයි මේ ධර්ම මාර්ගයේ මූලස්ථානයේ බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුන්ලා මුලින්ම සම්මා දිට්ඨිය අර්ථයන් තුල ශක්තිමත් වෙන්න. සම්මා දිට්ඨියේ පළවෙනි අර්ථය තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව පින්වතුනි. ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි වූ ශ්‍රද්ධාව තමන් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්ම නුවණින් මෙනෙහි කිරීම තුලින් තමන් දකිනවා පින්වතුනි අපි සාරා සංඛ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් මැරෙමින් ඉපදෙමින් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සතර අපායන් අතර ජීවත් වෙමින් ආවා වූ දීර්ඝ භව ගමනක් මේ අපි ඇවිල්ලා තියෙන කියලා පින්වතුනි. එයා දකිනවා සංසාරයේ මම සක්විති රජ වෙලා මේ මුළු ලෝකෙම පාලනය කරපු කෙනෙක්. එයා දකිනවා මං සංසාරයේ සක්‍රියා වෙලා මේ මුළු දිව්‍ය තලයන් පාලනය කරපු කෙනෙක්. එයා දකිනවා සංසාරයේ මම මහා බ්‍රහ්මයා වෙලා මුළු බ්‍රහ්ම තලයන් පාලනය කරපු කෙනෙක්. ඒ වගේම එයා දකිනවා සිරිසන් ලෝකවලට මම වැටිලා මිනිස්සු මාව මරාගෙන කද්දි බෙල්ල කපාගෙන මරාගෙන කද්දි මගෙන් ගලාගෙන ගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩි කියලා දකිනවා පින්වතුනි. එයා දැස් දෙක පියාගෙන දකිනවා සංසාරේ මන් තිරිසන් ලෝකවලට වැටුණ වෙලාවේ මිනිස්සු මගේ බෙල්ල කපාගෙන මරාගෙන කනවා නුවණින් දකිනවා. ඒ ගලාගෙන ගිය රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා දකිනවා. එයා දැස් දෙක පියාගෙන දකින්න දක්ෂයි මහා සාගරයේ ජලය කියන්නේ තමාගෙන් ගලාගෙන ගිය පටිච්ච සමුප්පන්න රුධිරය කියලා. එයා දකිනවා සංසාරයේ මම ලෝභ ද්වේෂයන් වඩලා പ്രേත ලෝකවලට වැටිලා කාපු සෙන් සොටු ප්‍රමාණය පින්වතුනි මහා සාගරයේ ජලයට වැඩි කියලා නුවණින් දකිනවා. එයා දකිනවා මේ මහා සාගරයේ සෑම බින් අඟලකම මම අසුරෙක් වෙලා පීන පීනා හිටියා කියන කාරණය දකිනවා. එයා දකිනවා සංසාරයේ මම නිරයන්ට වැටිලා අර නිරයන් 128 ගින්දර යෝධිය කකා බිබී කල්ප ගණන් පිච්චි මරුණා කියන කාරණය දකිනවා. කවුරු නිසාද දකින්නේ පින්වතුනි? ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි, ධර්ම රත්නය නිසාමයි, සංඝ රත්නය නිසාමයි මේ කටුක ලෝක ගැඹුරු ධර්මය අපි මතු කරලා ගත්තේ. පින්වත් ක්‍රිස්තියානි මහත්මයෙක් මේ ධර්මයේ දන්නේ නැහැ. මුස්ලිම් මහත්මයෙක් මේ ධර්මයේ දන්නේ නැහැ. හින්දු මහත්මයෙක් මේ ධර්මයේ දන්නේ නැහැ. ඒ අය දකින්නේ මේ ජීවිතේ ඉපදුනා මරණයෙන් පස්සේ
සියල්ල ඉවරයි කියලා පින්තුනි. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල සත්වයා මේ ආවා වූ දීර්ඝ සැපය සහ දුකෙන් පිරුණා වූ සුගතිය සහ දුගතිය අතර දෝලණය වුණා වූ බුද්ධෝත්පාද කාල සහ අබුද්ධෝත්පාද කාල අතර දෝලණය වුණා වූ දීර්ඝ භව ගමන යා දකින්න පින්තුනි. යා දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නිසා, ධර්ම රත්නය නිසා, සංඝ රත්නය නිසා. එනිසා යා කල්පනා කරනවා සංසාරේ මම මේසා දුක් ගොඩක් විඳලා තියෙනවා. මේ දුක් ගොඩ අපිට పూర్වේ නිවාසානුස්සති ඥාණයෙන් චුතිපපාද ඥාණයෙන් මතු කරලා දෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්මයි, මහා සංඝ රත්නයමයි. අන්න තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. මේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගැනීමෙන් නිරේතුරුව පින්තුනි සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුක මතු කරගන්නවා. එයා දැස් දෙක පියාගෙන කල්පනා කරනවා මේ ජීවිතේ මම මිනිස්සෙක් වෙලා ඉපදුනා. මට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් හිටියා, ඥාතීන් හිටියා. මම ලස්සන ජීවිතයක් ගත කළා. දෙවියනේ ඊළඟ ජීවිතේ මම ප්‍රේතෙක් වුණොත් මට මොකද්ද වෙන්නේ? එදාට මං ජීවත් වෙන්නේ പ്രേත කුප්පෑයමක. එදාට මගේ අම්මා වෙන්නේ ප්‍රේතියක්. එදාට මගේ තාත්තා වෙන්නේ ප්‍රේතේ. එදාට මගේ ආහාරය වෙන්නේ සෙමසොටු. යා නුවණින් දකින්නවා අනාගත පංච උපාදානස්කන්ධය මතු කළ දකින්නවා. එයා දකින්නවා දෙයනේ ඊළඟ ජීවිතේ මම තිරිසන් සතෙක් වුණොත් මට තනකොළ පුන්නක් උකකා ජීවත් වෙන්න වෙන්නේ. කොහේ හරි තියෙන මඩුවකයි මට නිදා ගන්න වෙන්නේ. කාගේ හරි කරත්තයක් අදින්න ජීවත් වෙන්න වෙන්නේ. සංසාර බය දකින්නවා. එයා දකින්නවා ඊළඟ ජීවිතේ මං කුරුල්ලෙක් වුණොත් මට ගහක අත්තක කූඩුවක් හදාගෙනයි මට ජීවත් වෙන්න වෙන්නේ. පණුව දැලඹුව කකා තමයි මට ජීවත් වෙන්න වෙන්නේ. අන්න පින්තුනි අතීත පංච උපාදානස්කන්ධේ විරුභාවයේ තුලින් එයා අනාගත පංච උපාදානස්කන්ධේ මතු කරලා දකින්නවා. අපි මේවා කුමක් නිසාද මතු කරලා දකින්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි. වෙන කිසිම අන්‍ය ආගමික පින්වතෙකුට පින්වතුනි තමන් ඊළඟ ජීවිතයේ තිරිසන් සතෙක් ප්‍රේතෙක් වෙනවා කියලා විශ්වාසයක් නැහැ. මේ සෑම විශ්වාසයක්ම අපිට ලබලා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයමයි. මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක පිරිසමයි මේ උතුම් සත් ධර්මයේ ලෝකෙට මතු කරලා දුන්නේ පින්තුනි. අන්‍යා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා. එයා දන්නවා මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක්, මේසා සතර අපායක් අභිභවලා මේසා සුන්දර බෞද්ධයෙක්, සිංහල බෞද්ධයෙක් බවට පත් උනේ බුදුරජාණන් වහන්සේ නිසාමයි කියලා දකිනවා. ඒ සිංහල බෞද්ධයෙක් බවට පත් වෙලා මේ උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රයයන් අපිට ජීවිතේ ලැබලා ධර්ම මාර්ගයේ නිවැරදිව අපි හඳුනාගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි කියලා දකිනවා. සංසාරයේ මේ ජීවිතේ පින්වතුන්ලාට සුන්දර රූපයක් ලැබුණා නම්, උගත්කමක් ලැබුණා නම්, වත්පොහසත්කමක් ලැබුණා නම්, සුන්දර දුවෙක් පුතෙක් ලැබුණා නම් මේ සෑම දෙයක්ම ලැබුණේ පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ නිසාමයි කියලා දකිනවා. මොකද පසුගිය අවුරුදු 2600ක කාලයක් පුරාවට පටිච්ච සමුප්පන්නව අපි මනුස්ස ජීවිත ලැබලා, පටිච්ච සමුප්පන්නව අපි දිව්‍ය ජීවිත ලැබලා ලෞතර බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්ම රත්නයේ ශ්‍රවණය කරලා සංඝ රත්නයේ සරණ ගිහිල්ලා දන් පූජා කරලා ඒ ලැබුවා වූ කුසලයේ ශක්තියයි ඔබ මේ අත්විඳින්නේ පින්තුනි. එනම් ඔබේ ජීවිතයේ සෑම සැප වේදනාවක් ඉදිරියේදීම ඒ සැප වේදනාවට hina වෙන්න ඉස්සෙල්ලා ඔබ ලෞතර බුදුරජාණන් වහන්සේට සාදු කියලා නමස්කාරය කරන්න ඕනේ හදවතින්. මොකද බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ සුන්දර ජීවිතය අපිට ලැබුණේ. මේ සුන්දර සුගතිය අපි මතු කරගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. ලෞතර බුදුරජාණන් වහන්සේ සරණ නොගියා නම් අපිට මේ සුන්දර සුගතියක් පිළිබඳ අර්ථයක් අපි දන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයක් පිළිබඳ අර්ථයක් අපි දන්නේ නැහැ. නිවනක් පිළිබඳ අර්ථයක් අපි දන්නේ නැහැ. මේ භව ගමන නිරෝධය කරන්න පුළුවන් කියන අර්ථයක් අපිට දන්නේ නැහැ පින්තුනි.
එනම් මේ සා ශ්‍රේෂ්ඨ අර්ථයන් සියල්ල අපිට සාක්ෂාත් කරලා දුන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ දේශනා කළ උතුම් ධර්ම රත්නයමයි. ඒ උතුම් ධර්ම රත්නය ලෝකයට බෙදලා දුන්නේ මේ උතුම් මහා සංඝ රත්නයමයි. පින්වතුනි, අපිට මේ සියල්ලටම මුල්ුනේ අන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන අර්ථයෙන්, ධර්ම රත්නය කියන අර්ථයෙන්, සංඝ රත්නය කියන අර්ථයෙන් දශමයක්වත් එයා බැහැරට යන්නේ නැහැ. පින්වතුනි, එතනයි සම්මා දිට්ඨිය මුල බවටපත් වෙන්නේ. ඒ අර්ථය තුල ඉඳිමින් අන්න සම්මා දිට්ඨිය දැන් ගලාගෙන යනවා. සම්මා දිට්ඨිය ගලාගෙන යනකොට එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වූ ධර්මයේ තුලින් කර්මය, කර්මඵල විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙනවා. එයා දන්නවා සමාජයේ දිහා බලද්දී අප්‍රමාණ අපි අකමැති දේවල් තියෙනවා. සමාජයේ දිහා බලද්දී අප්‍රමාණ දුකටපත් වෙච්ච අය ඉන්නවා. ඒ අය දකිනවා මේ දුකටපත් උනේ එයා සංසාරේ කළා වූ අකුසල් විපාකයක් නිසායි කියලා. සමාජයේ දුක්පත් පින්තුල්ලා ජීවත් වෙනවා, පෝසත් පින්තුල්ලා ජීවත් වෙනවා. සමාජයේ ස්වරූපී පින්තුල්ලා ජීවත් වෙනවා, විරූපී පින්තුල්ලා ජීවත් වෙනවා. සමාජයේ උගත් පින්තුල්ලා ජීවත් වෙනවා, නුගත් පින්තුල්ලා ජීවත් වෙනවා. සමාජයේ රෝගී පින්තුල්ලා ජීවත් වෙනවා, නිරෝගී පින්තුල්ලා ජීවත් වෙනවා. අන්න පින්තුණියා දකිනවා මේ දෙක මේ ආකාරයෙන් වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ හේතුව මතු කරලා දෙනවා. කර්මය, කර්මඵල විශ්වාසය. පින්තුණි, එයා දකිනවා යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියලා දැකලා අයහපතෙන් මිදලා යහපත තුල එයා ශක්තිමත් වෙනවා. ඊළඟට එයා පටිච්ච සමුප්පන්න උපතක් පිළිබඳ විශ්වාසය ඇති කර ගන්නවා. එයා දකිනවා මේ මොහොතේ මම දැස් දෙක අපවත් වුණොත් ඊළඟ මොහොතේ නැවත මම ප්‍රතිසංගය ලබනවා කියන විශ්වාසයක් තියෙනවා. එයා එක්ක ඕපපාතික උපතකට යනවා, එක්ක මව් කුසකට යනවා, එහෙම නැත්නම් බිත්තරයකට බැස ගන්නවා, පානුකුලයක උප්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් යා පින්තුනි පටිච්ච සමුප්පන්න උපත කෙරෙහි විශ්වාසය ඇති කර ගන්නවා. එයා අනාගත පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. එයා දන්නවා වරදක් කළොත් සිල්පදයක් බින්දක් අකුසලයක් වැඩුවොත් පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා කියන විශ්වාසය යාට තියෙනවා. ඒ නිසා පින්තුල්ලා තුල මේ දේවල් තියෙනවාද කියලා බලන්නේ. මොකද වර්තමාන සමාජයේ පින්තුණී අප්‍රමාණ සිල්පද බිඳීම් තියෙනවා, අප්‍රමාණ අකුසල් මූලයන් වඩනවා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි පින්තුණී තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව දුර්වලයි. මේ සියල්ල හේතුඵල ධර්මයන්. කර්මය, කර්මඵල විශ්වාසයේ දුර්වලයි පින්තුණී. ඒ නිසා යා ඊළඟ පටිච්ච සමුප්පන්න උපත ගැන යාට බලවත් උවමනාවක් නැහැ. ඊළඟ ජීවිතේ මොකක් වුණත් කමක් නැහැ. මේ ජීවිතේ සැපේ උදෙසා මං ඉන්නවා කියලා හිතනවා. මොකක්ද දුර්වල? සම්මා දිට්ඨිය දුර්වලයි. මොකක්ද දුර්වල? කර්මය, කර්මඵල විශ්වාසයේ දුර්වලයි. අන්න දැන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත්, කර්මය, කර්මඵල විශ්වාසයේ ශක්තිමත්, අන්න පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසයගේ ශක්තිමත් වෙනවා. ඊළඟට යා දානයේ, සීලයේ ආනිසංස දකිනවා. දන් දෙමින්, සිල් රකිමින්, ආයුෂ වර්ණයේ සැපේ බලය ජීවිතයට ලබනවා. සිල් රකිමින් යා නිරේතුව ජනප්‍රියභාවය සමාජය තුළ නොබියව ජීවත් වෙනවා. යා සීමුලා නොවි මැරෙනවා, සුගතියේ උපදිනවා. මේ ධර්මතාවයන් ජීවිතයට එකතු කර ගන්නවා. ඒ වගේම යා අම්මා තාත්තාගේ ගුණයන් හඳුනනවා. අම්මා තාත්තාට නිරේතුව උපස්ථාන කරනවා, ගරු කරනවා. අම්මා තාත්තා තුලින් සක්‍රියා කියන අර්ථය අත් කර ගන්න පුළුවන් කියන දක්ෂභාවය ඇති කර ගන්නවා. ඊළඟට යා දකිනවා ඕපපාතිකව ඉපදෙන සත්වයින් ඉන්නවා කියලා. දෙවියෙක්, බ්‍රහ්මයෙක් ඕපපාතිකව ඉපදෙනවා. ප්‍රේතයා, නිරිසතා ඕපපාතිකව ඉපදෙනවා කියලා දැන් දන්නවා. ඒ නිසා යා කල්පනා කරනවා මම දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙනවා කියලා. එයා කුසලයේ තුල ශක්තිමත් වෙනවා, සීලයේ තුල ශක්තිමත් වෙනවා. නමුත් යම් කෙනෙක් තුල විශ්වාසයක් නැත්නම් දෙවියෙක්, බ්‍රහ්මයෙක් ඕපපාතිකව ඉපදෙනවා කියලා එයා සීලයට, ධර්මයට වටිනාකමක් දෙන්නේ නැහැ පින්වතුනි. එයා අකුසලයට බය වෙන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ ප්‍රේතෙක් වෙලා පිපදෙයි කියලා. එයා දන්නේ නැහැ. මොකද අපේ ඇස් වලට පේන්නේ නැති නිසා. එයා නිරේ විශ්වාස කරන්නේ නැහැ. මොකද ඇස් දෙකට පේන්නේ නැති නිසා. ඒ නිසා අකුසලයෙන් අකුසලයට යනවා.
ඊළඟට හත්වෙනි අර්ථය තමයි සම්මා දිට්ඨියේ එයා දන්නවා දැන් අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන් හිටියා කියලා. එනිසා යාට විශ්වාසයි මට මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. අන්න පින්වතුනි සම්මා දිට්ඨිය අර්ථයන් ශක්තිමත්. දැන් පින්වතුන්ලා තුලින් දකින්න මේ අර්ථයන් ශක්තිමත්ද කියලා. මේ අර්ථයන් ශක්තිමත් නැත්නම් භාවනාවට යොමු වෙන්නේ නැහැ නිෂ්ඵල ක්‍රියාවක් පින්වතුනි. ඒ නිසා මේ අර්ථයන් ටික ශක්තිමත් කරගන්න කර්මයේ කර්මඵල විශ්වාසය ඇති කරගන්නේ විශ්වාසය දැඩි කරගන්න සිල්පදයක් විදෙන තැනට යද්දී සතිය සීය ඇති කරගන්න නිරේතුරුව ලෝභ සිතක් ඇති වෙද්දී ද්වේෂ සිතක් ඇති වෙද්දී සතිය සීය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයට අදාළව පින්වතුනි අන සම්මා දිට්ඨිය අර්ථයන් තව තව වැඩෙනවා අපිට දෙවියෙක් වෙන්න අවශ්‍ය ධර්මතාවයන් අපි සකස් කරගන්නවා සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය මාර්ගය අපි පැහැදිලි කරගන්නවා සම්මා දිට්ඨියෙන් මේ කාරණා ටික සම්පූර්ණ කළා පින්වතුනි ක්‍රමානුකූලව කුසලයේ තුල පින තුල ශක්තිමත් කරනවා කරලා දෙවියා බ්‍රහ්මයා කියන තැන හිත පීඩන දැන්න ගේනවා දෙවියා බ්‍රහ්මයා කියන තැනට හිත පීඩන දැන්න ගෙනල්ලා මාර්ග ඵල කෙරෙහි අවධානය තුල ඇති කරගන්නවා ඉන් පස්සේ පින්වතුනි සම්මා සංකප්පය ඇති කරගන්නවා එයා අවිහිංසා සංකප්පය තුල ශක්තිමත් වෙනවා අව්‍යාපාද සංකප්පය තුල ශක්තිමත් වෙනවා නෙක්ඛම්මය අලෝභ අද්වේෂ අමෝහයන් තුල ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. එයා කෙනෙකුට ද්වේෂ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, කෙනෙකුට හිංසා කරන්නේ නැහැ, අනුන්ට හිංසා නොකරනවා වගේ මෙයා තමාට හිංසා නොකර ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එයා මත් වතුර බොන්න යන්නේ නැහැ, එයා සිගරට් බොන්න යන්නේ නැහැ, එයා සිල්පද බිඳ ගන්න යන්නේ නැහැ. එයා දන්නවා තමාට හිංසාවක් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඒ වගේ මෙයා අනුන්ට හිංසා කරන්න උපකාර කරන්නේ නැහැ පින්තුනි. අන සම්මා සංකප්පයන් ශක්තිමත් වෙනවා. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ සීලයට අදාළ අංග සියල්ලම වැඩෙනවා. පංච සීලෙන් යා පරිපූර්ණ වෙනවා. ආජීව අට්ටමක සීලය තුළ යා ශක්තිමත් කෙනෙක් වෙනවා පින්තුනි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සම්මා සංකප්ප වලට පස්සේ සීලයට අදාළ ධර්ම දේශනා කරන්නේ. එතකොට සම්මා සංකප්ප තුලින් යා අවිහිංසා හිතක් ඇති කරගෙන අව්‍යාපාදය ඇති කරගත්ත තැන අන්න සීලේ නිවැරදි වේ අතුල වැඩෙනවා පින්නතුනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා වායාමයන් පෙන්වනවා. සම්මා වායාමයන් කියන්නේ යා නොකලා වූ කුසල් ශක්තිමත් කරනවා. කළා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ අකුසල් වලට යා යන්නේ නැහැ. කළා වූ අකුසල් යා කරන්නේ නැහැ පින්නතුනි. එනිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩද්දී නිරේතුරුවම තමන් සම්මා දිට්ඨිය ශක්තිමත් නම් සම්මා සංකප්ප ශක්තිමත් නම් සීලයට අදාළ අංග තුන ශක්තිමත් නම් අන්නේ යා තුල වැඩෙන ධර්මතාවය තමයි නොකලා වූ කුසල් යා කරන්න පටන් ගන්නවා. කළා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. මෙතෙන්දී කුසල් කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ තරගෙට පිංකම් කරනවා කියන කාරණේ නෙමෙයි. එයා කළා මම කරන්න ඕනේ කියන පිංකම් කළා කියන කාරණේ නෙමෙයි. ඒ සෑම තැනම වැඩෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහයන් පින්නතුනි. මෙතෙන්දී නිරේතුව සම්මා වායාමෝ කියන්නේ කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. මොකද කුසලය කියන්නේ? නිරේතුව අලෝභ, අද්වේෂ, අමෝහ ධර්මතාවයන් පින්නතුනි. තරගයට පිංකම් කරනවා නෙමෙයි. ලක්ෂ ගණන් වියදම් කරලා මහා පිංකම් කරනවා කියන කාරණේ නෙමෙයි. එයා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුල ශක්තිමත් වෙනවා. ඊළඟට එයා තුල සම්මා සතිය ශක්තිමත් වෙනවා. සම්මා සතිය කියන්නේ එයා දැන් කුසලයේ අකුසලයේ අඳුනනවා. සීලයේ දුස්සීලභාවය අඳුනනවා. ධර්මයේ අධර්මයේ අඳුනනවා. සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය අඳුනනවා. නිවැරදි තැන ශක්තිමත් වෙනවා පින්වතුනි. එයා කවදාක්වත් සිතට වැරද්දක් ආවොත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. එයා වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට එයාට රාගසිතක් ඇති වෙනවා. එයා අඳුන ගන්නවා රාගසිතක් ඇති වුණා කියලා. එයා රාගසිතක් ඇති වෙනවා කියලා අඳුන ගන්න තැන එයා මොකද කරන්නේ? ඒ රාගසිත යටපත් කරලා ධර්මයක් සිහිපත් කරනවා පින්තුනි. ධර්මයක් සිහිපත් කරනවා. සිල්පදයක් සිහිපත් කරනවා. සුගතිය සිහිපත් කරනවා. බුදු ගුණයක් සිහිපත් කරනවා. අන්න සතිය සම්මා සතිය ඇති වෙනවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා. එයා වාඩි වෙලා ඉන්නවා. එයාට රාගසිතක් ඇති වෙනවා.
එයා ඒ රාගසිතේ ආස්වාදයට යට වෙනවා පින්වතුනි. ඒ රාගසිත නැවත නැවත වඩනවා. සිල්පදයක් විදීම කරාම රාගසිත අරගෙන යනවා. සතිය සිහිය දුර්වලයි පින්වතුනි. ඇයි සතිය සිහිය දුර්වල වුනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය දුර්වලයි. සම්මා දිට්ඨිය දුර්වලයි. ඒ නිසා සම්මා සංකප්ප දුර්වලයි. ඒ නිසා සීලයට අදාළ අංග තුන දුර්වලයි. ඒ නිසාම සම්මා වායාමයන් දුර්වලයි. අන්න සතිය සිහිය නැතුව ගියා. සතිය සිහිය නැති වෙච්ච තැන මොකද කරන්නේ? එයා හිතට වහලෙක් වෙනවා පිටුතුනි. ලෝභ සිතක් සකස් වෙද්දී ලෝභ සිතම වඩමින් යනවා. ද්වේෂ සිතක් සකස් වෙද්දී ද්වේෂ සිතම වඩමින් යනවා. රාග සිතක් සකස් වෙද්දී රාග සිතම වඩමින් යනවා. හඳුනගන්නේ නැහැ මේ ද්වේෂ සිතක්, ලෝභ සිතක්, රාග සිතක් කියලා. ඇයි? සතිය සිහිය දුර්වලයි පිටුතුනි. ඒ වගේ සතිය සිහිය සම්මා සතිය තුළ ශක්තිමත් වෙච්ච කෙනා නිදා ගන්න ගියත් ඉඳගෙන හිටියත් වෙන වැඩක යෙදුණත් ද්වේෂ සිතක් එද්දී ද්වේෂය දකින්නවා මෙන්න ද්වේෂ හිතක් ඇති වුණා කියලා. එයා ආදීනවේ මතු කරලා දකින්නවා, දැකලා සුවපත් වේවා කියලා හිතලා ද්වේෂය වෙනුවට අද්වේෂය ඇති කර ගන්නවා. එයා තුළ රාග සිතක් ඇති වුණා, එයා හඳුනාගත්ත රාග සිතක් මේක අනතුරක් ආදීනවේ දකින්නවා. ආදීනවේ දැකලා එයා රාගසිත යටපත් කරමින් විරාගී චිත්තයක් ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කර ගන්නවා. ආර්ය ධර්මයක් සිහිපත් කර ගන්නවා. ආර්ය සංඝයා සිහිපත් කර ගන්නවා. අන්න පින්තුනේ සම්මා සතිය ලක්ෂණය. සම්මා සතිය දුර්වල වෙච්ච කෙනා නිරේතුරුවම හිතට වහලෙක් වෙලා හිත කියන දිශාවට යා ගමන් කරනවා. හිත කියන දිශාවට ගමන් කරන කෙනා පින්තුනේ සම්පූර්ණ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දුර්වල කෙනෙක්මයි. එහෙනම් දැන් ආර්ය මාර්ගයේ අංග 7ක් වැඩුණා. සම්මා සතියෙන් යා ශක්තිමත්. දැන් යාට රාගසිතක් ආවත් යා සිල්පද විදීම් වලට යන්නේ නැහැ. ද්වේෂසිතක් ආවත් සිල්පද විදීම් වලට යන්නේ නැහැ. මෝහසිතක් ආවත් සිල්පද විදීම් වලට යන්නේ නැහැ. එයා දක්ෂයි රාගය, ද්වේෂය, මෝහය අඳුන ගන්න. එයා දක්ෂයි සිල්වත් භාවය, දුසිල්වත් භාවය අඳුන ගන්න. එයා දක්ෂයි ධර්මය, අධර්මය අඳුන ගන්න. එයා දක්ෂයි සුගතිය, දුගතිය අඳුන ගන්න. අන්න පින්තුනේ සුන්දර සම්මා සතිය. සම්මා සතිය කියන්නේ ආර්ය මාර්ගයේ 7 වෙනි අංගය. එයා දැන් සුන්දර මිනිසෙක්. එයා දැන් නරක සිතක් ආවොත් යහපත් තැනට එයා පෙරලා ගන්නවා. ඊළඟට පින්තුනේ සම්මා සතිය තුළින් සම්මා සමාධිය සාක්ෂාත් කරලා දෙනවා. සම්මා සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් එයාට ඇති කරලා දෙනවා. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේ පහ තමයි පින්තුනේ පංච නීවරණයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඔබට අහිමි කළා වූ පාප වික්‍රයා තමයි පංච නීවරණ කියන්නේ. ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසන අහිමි කළේ ක්‍රිස්තියානි මහත්මයෙක්, මුස්ලිම් මහත්මයෙක්, හින්දු මහත්මයෙක් නෙමෙයි පින්තුනේ. ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසන සියල්ලම අහිමි කළේ මේ පංච නීවරණ කියන කාරණා පහයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් දැන් සම්මා සමාධියේදී ඔබ පංච නීවරණ සියුම් කරගත්තා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක ධානාගත සමාධියක්ම වෙන්න අවශ්‍ය නැහැ. පංච නීවරණ සියුම් වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ කාමච්ඡන්දයට දැන් හිත දුවන්නේ නැහැ. මොකද සම්මා සතිය ශක්තිමත්. කාමයන්ට හිත දුවනකොට කාම හිතෝ බඳුන ගන්නවා. ද්වේෂයට හිත දුවන්නේ නැහැ. ද්වේෂ හිත දුවනකොට ඔබ ද්වේෂ හිත අඳුන ගන්නවා. ආදීනවේ දකින්නවා. දැකලා රාගය තුලින් විරාගය මතු කරනවා. ද්වේෂය තුලින් අද්වේෂය මතු කරනවා. මෝහය තුලින් අමෝහය මතු කරනවා. අන්න පින්තුනේ නොවිසිරුණා වූ හිතක් දැන් ඔබට තියෙනවා. ඒ හිත විසිරෙන්නේ නැති හිතක්, ධර්මයේ වැඩෙන හිතක්, කලබුන් නැති හිතක්. අන්න මෙතන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවරේ අවසානයේ පින්තුනේ. දැන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග 7 වඩලා නොවිලිසුණා වූ හිතක් ඇති කර ගන්නවා. පංච නීවරණ නැති වුණා වූ හිතක් ඇති කර ගන්නවා. එහෙම ඇති කරගෙන දැන් ඔබ මොකද කරන්නේ? ඒ පංච නීවරණ අඩු වුණා වූ හිතෙන්, ඒ සමාධිමත් හිතෙන්, අවශ්‍ය නම් මේ ධානාගත හිතෙන් ඔබ මේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම විදර්ශනාවෙන් දකින්න පින්වතුනි.
ඔබ මේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනාවෙන් දකිනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෑම පියවරක්ම විදර්ශනාවෙන් දකින මොහොතක් පාසා උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් ඔබ තුල වැඩෙනවා පින්වතුනි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගයේ නිවන් සාක්ෂාත් කර ගැනීමේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කර ගැනීමේ තීරණාත්මකම සාධකය මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් කියලා පින්වතුනි. මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන්මයි නිවන් සාක්ෂාත් කිරීම ඔබට සිද්ධ කරලා දෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නිවන් මාර්ගය කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින්ම සතර සතිපට්ඨානයන් මතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව සතර සතිපට්ඨානය මතු කරන්න ගියොත් පින්වතුනි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි නිවනේ තීරණාත්මක සාධකයේ සතර සතිපට්ඨානයයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සතර සතිපට්ඨානය මතු කරගන්න වෙනවා පින්වත්නි අපිට. ඒ නිසා නිරේතුරුව පින්වතුන්ලා දක්ෂ වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරන්න. සමහර පින්වතුන්ලා ඉන්නවා නොදන්නා භාවය නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිත යොමු කරන්නේ නැහැ. මොකද වර්තමානයේ යම් ප්‍රවණතාවයන් තියෙනවා නිවන් දකින්න සීලය අවශ්‍ය නැහැ කියලා. එහෙම දෙයක් ධර්මයේ කොතනකවත් නැහැ. සීලයට අදාළ අංග තුනක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8න් මාර්ගාංග 3ක්ම අදාළ වෙන්නේ සීලයටයි පින්වතුනි. එහෙනම් සීලෙන් තොරව උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයක් ගැන කතා කරන්න අපිට බෑ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8න් මාර්ගාංග 3ක් තියෙන්නේ සීලයට අදාළවයි. ඒ නිසා නිරේතුරුවම පින්වතුන්ලා තුල සිල්පද දුර්වල වෙනවා නම් පින්වතුන්ලා තුල කර්මඵල විශ්වාසයේ දුර්වල වෙනවා නම් පින්වතුන්ලා සීමාව ඉක්මවලා කේන්ති ගන්නවා නම් පින්වතුනි භාවනා කරන්න කලබල වෙන්න එපා. සෝවාන් ඵලයට පත් වුණ කෙනාට කේන්ති යනවා. නමුත් ඒ කේන්තිය අපායগামী කේන්තියක් නෙමෙයි. නමුත් අපායগামী කේන්තියක් නොවන්නේයි සෝවාන් ඵලයට පත් වුණ කෙනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලායි තියෙන්නේ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනා රූපයක් පස්සේ වෙන මොහොතේම එයා අඳුන ගන්නවා දැන් රාගසිතක් ඇති වුණා කියලා. මොකද සෝවාන් වෙච්ච කෙනාට රාගසිත ඇති වෙනවා. එයා තුල කාමරාග පිටිකයන් තියෙනවා. එයා තුල රාගසිතක් ඇති වෙද්දී රාගසිත එයා අඳුන ගන්නවා පින්වතුනි. ඒ අඳුනා ගැනීම තුල එයා ආදීනවේ දකිනවා. දැකලා රාගසිතේ නිස්සරණය උදෙසා යනවා. එයාට ද්වේෂසිතක් ඇති වෙනවා. එයා කේන්ති යනවා. කේන්ති ගියත් ඒක අපායগামী අකුසල් කරන්නේ නැහැ. මොකද ද්වේෂසිත හඳුනා ගැනීමේ සතිය සිහිය සෝවාන් පුද්ගලයා සතුයි පින්වතුනි. ඔහු දේශසිතක් හැටියට හඳුන ගන්නවා. ආදීනවේ දකිනවා. ආදීනවේ දැකලා ද්වේෂය විදර්ශනාමය මෛත්‍රිය බවට කර ගන්නවා. ඒ නිසා නිරේතුරුවම තමන් දක්ෂ වෙන්න තමා කෙරෙහි අනුකම්පාවෙන් තමාට අවංක වෙලා ජීවිතේ දකින්න. මොකද මේ ධර්මයේ සුන්දර අර්ථයක් තමයි අපි දකින්න ඕනේ. තමා තුලින් තමා දකින්න ඕනේ. තමාට අවංක වෙන්න පින්වතුනි. තමාට අවංක වෙමින් දකින්න ඕනේ. තමාට අවංක වෙමින් දකින්න ඕනේ. තමා තුල ද්වේෂය තියනවද? තමා තුල රාගය තියනවද? තමා තුල මෝහය තියනවද කියලා. මම අවුරුදු 24 පැවිදි වෙන්න ගිහිල්ලා මම 24න් පැවිදි වෙන්න නැතුව ගෙදර ඇවිල්ලා අවුරුදු 20ක් මට ගියා පින්වතුනි. මගේ ද්වේෂසිත රාගසිත මෝහසිත මට හඳුනා ගන්න තැනකට මට එන්න. එතෙක් ඒවා මට යටපත් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මා තුලින් මම අවංක වුණා. මම ලෝකයට අවංක වෙන්න ගියේ නැහැ. සමාජයට අවංක වෙන්න ගියේ නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි අවංක වුණේ. එනිසා මා තුල නිරේතුරුවම රාගසිතක් තියෙනවා කියන දකින තාක්කල් පින්වතුනි මම ගිහි කෙනෙක් හැටියට ජීවත් වුණා. එනිසා නිරේතුරුව තමා තුලින් තමා දකින්න තමාට අවංක වෙමින් අනුන්ට අවංක වෙලා වැඩක් නැහැ පින්වතුනි. තමාට අවංක වෙච්ච තැන තමා බුදුරජාණන් වහන්සේට අවංක වෙච්ච කෙනෙක් වෙනවා. තමාට අවංක වෙච්ච තැන ධර්ම රත්නයට අවංක වුණා වෙනවා.
තමාට අවංකුණ තැන සංඝ රත්නයට අවංකුණා වෙනවා. බුදුරජාණන් වහන්සේට අවංක වෙච්ච කෙනා ධර්ම රත්නයට සංඝ රත්නයට අවංක වෙච්ච කෙනාට ලෝකේ වරදින්න තවත් කෙනෙක් නැහැ පිටුතුනි. ඒ විශ්වාසය සම්මා දිට්ඨිය තුලින් තමන්ට තියෙන්න ඕනේ. ඒ නිසා ඒ විශ්වාසය ඇති කරගන්න කේන්ති ගන්නවා නම් ඒ වගේම සිල්පද දුර්වල වෙනවා නම් සද්ධාවේ දුර්වලතාවයක් තියෙනවා නම් මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බැහැ කියලා විචිකිච්ඡාවක් තියෙනවා නම් ආර්ය මාර්ගෙම වඩන්න. තව කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලබන්න. තව සද්ධර්ම ශ්‍රවණයම කරන්න. තව ධර්මයේ නුවණින් මෙහි කරන්න පින්වතුනි. සංසාරයේ මේ විඳා වූ මහා කටුක දුක නුවණින් දකින්න. සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් තමයි මේ කටුක දුක අපිට මතු කරලා දෙන්නේ. ඒ කටුක දුක අපි නොදකින තා කල් පින්වතුනි තව ලෝභ ද්වේෂ මෝහයන්ට අපි රැවටෙනවා. තව ලෝභ ද්වේෂ මෝහයන්ට අපි රැවටෙනවා. ලෝභසිත මගේ කරගන්නවා, ද්වේෂසිත මගේ කරගන්නවා, රාගසිත මගේ කරගන්නවා. ඔබට අයිති ලෝභ ද්වේෂ රාග සිත් නිසා සංසාරේ සතර අපායේ විඳා වූ දුක් මොහොනින් මතු කරලා දකින්නේ නැහැ. ඒ නිසා මේ සංසාර බය දකින්න ලෞකික ආර්ය ශ්‍රාමික මාර්ගයේ දුර්වල පින්වතා කරුණා කරලා තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. තමාට අවංක වෙන්න. පැත්තක වාඩි වෙලා තමාට අවංක වෙලා හිතන්න. මා තුල රාගය තියෙනවා නේද? තව ගොඩක් ශක්තිමන්ත. සතර අපායේ අකුසල් සිද්ධ වෙන ප්‍රමාණයට රාගසිත තියෙනවා නේද? සතර අපායේ අකුසල් සිද්ධ වෙන ප්‍රමාණයට ද්වේෂසිත තියෙනවා නේද? සතර අපායේ අකුසල් සිද්ධ වෙන ප්‍රමාණයට මෝහසිත තියෙනවා නේද? ලෝකෙට කියන්න යන්න ඕනේ නෑ. ඔබ ලෝකෙට අවංක වෙන්න ඕනේ නෑ. ලෝකයාට අපිට දෙන්න දෙයක් නෑ පින්වතුනි. ලෝකයාට අපිට දෙන්න දෙයක් නැහැ. ලෝකයාට අවංක වෙන තැන අපි පංච උපාදානස්කන්ධයට බැඳුන කෙනෙක් වෙනවා. පංච උපාදානස්කන්ධයට බැඳුන කෙනෙක් වෙනවා. ඒ නිසා තමාට අවංක වෙන්න. තමා තුලින් තමා දකින්න. තමාට අවංක වෙමින්. තමා තුලින් තමා දකින්න. තමාට අවංක වෙමින්. එතනයි බුදුරජාණන් වහන්සේ දැක්ක වෙන්නේ. එතනයි ඔබ ධර්ම රත්නය දැක්ක වෙන්නේ. එතනයි ඔබ සංඝ රත්නය දැක්ක වෙන්නේ. මේ තුලින් පින්වතුනි ආර්ය මාර්ගයේ ශක්තිමත් වුණා. දැන් සුන්දර සම්මා සමාධියක් ඔබට තියෙනවා. ඔබේ හිත විසිරෙන්නේ නැහැ. ඔබ කුසලයේ අකුසලයේ දැන් හොඳින් අඳුරනවා. අකුසලයේ ඉදිරියේ ආදීනවයි ඔබ දකින්නේ. අකුසලයේ ඉදිරියේ ඔබ සතර අපාය මතු කරන්නේ. කුසලයේ ඉදිරියේ ඔබ ආදීනවේ දකිමින් කුසලයේ තව ශක්තිමත් කරගන්නවා. දැන් ඔබ පංච නීවරණ යටපත් වුණා වූ සුන්දර සිතක් ඇති කරගත කෙනෙක්. මෙන්න මෙතනයි මේ මහත්ය අහපු ප්‍රශ්නෙට මුල දැන් මෙතනින් පටන් ගන්න. එතුමායේ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්නේ කොහොමද කියන කාරණය. මම ඊට අදාළ මේ අතුරු කාරණයක් තමයි මෙච්චරලා කතා කරන්නේ. ඒ නිසා දැන් මෙතනින් ඔන්න සතර සතිපට්ඨානෙ මතු කරන්න නම් මොකක්ද අපි තුල තියෙන්න ඕනේ? පංච නීවරණ යටපත් වුණා වූ එකක් තියෙන්න ඕනේ. පංච නීවරණ යටපත් නොවුණා වූ එකකින් සතර සතිපට්ඨානයක් මතුවෙන්නේ නැහැ පිටුතුනි. එනම් පංච නීවරණ යටපත් වෙන්න නම් මේ මුළු ආර්ය ශ්‍රාමික මාර්ගයම ඔබ වඩන්න ඕනේ. දැන් වඩලා පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති වුණා. දැන් මේ හිතෙන් ඔබ මොකද කරන්න ඕනේ? ඔබ 아무තු දෙයක් කරන්න ඕනේ. ආර්ය ශ්‍රාමික මාර්ගයමයි විදර්ශනාවෙන් දකින්න ඕනේ. මොකද නිවන් මාර්ගය ආර්ය ශ්‍රාමික මාර්ගයයි. අතීතේ සාරිපුත්ත මහෝත්තමයන්න් වහන්සේ නිවන් අවබෝධ කළා නම් අවබෝධ කළේ මේ ආර්ය ශ්‍රාමික මාර්ගයෙන්මයි. වෙන තැනකින් නෙමෙයි පින්වතුනි. එහෙනම් මේ ආර්ය ශ්‍රාමික මාර්ගයම විදර්ශනා නුවණින් දකින්න. ආර්ය ශ්‍රාමික මාර්ගයේ විදර්ශනා නුවණින් දකිද්දී පින්වතුනි අපි මුලින්ම සම්මා දිට්ඨිය අර්ථයන් විදර්ශනාවෙන් දකිනවා. එයා සම්මා දිට්ඨිය තුළින් සතර සතිපට්ඨානය මතු කර ගන්නවා. එයා දැන් මෙච්චර වෙලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්, බුදුරජාණන් වහන්සේගේ ඥානයන් ගුණයන් විශ්වාසයෙන් එයා නිරේතුව සාදු කියමින් බුදුරජාණන් වහන්සේ තුලින් පින කුසලයේ ශක්තිමත් කරගත්ත පින්තුනි. ධර්ම රත්නය තුලින් පින කුසලයේ ශක්තිමත් කරගත්තා. සංඝ රත්නය තුලින් පින කුසලයේ ශක්තිමත් කරගත්තා. දැන් එයා මොකද කරන්නේ? මේ පින කුසලය විදර්ශනාවෙන් දකිනවා. මේ පින කුසලය සතර සතිපට්ඨානයන් බවට පත් කරගන්නවා. එයා ඒක කොහොමද කරන්නේ? එයා තෙරුවන් කෙරෙහි සද්ධාව විදර්ශනාවෙන් දකිනවා.
එයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මල් පහන් ගිලන්පස පූජා කරලා බුද්ධ වන්දනාව කරලා කරණීය මෙත්ත සූත්‍රය කියලා එයා දැස් දෙක පියාගෙන මොහොතක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දිහා දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය දිහා දකිනවා. දැකලා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා දකිනවා. ඒ වගේමයි අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේගේම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය මේ බාහිර සතර මහා ධාතුවට එකතු වුණ හැටියා නුවණින් දකිනවා. එයා දකිනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවී යද්දී ඒ අවසාන පිරිනිවන් මංචකයේ විසුරුණා වූ අනුගොඩ ධාතුන් වහන්සේලා මේ මොහොතේ ජයශ්‍රී මහා ස්වර්ණමාලී මහා සෑසමුදුන් වහන්සේ තුල වැඩ සිටියත් මේ ධාතුන් වහන්සේලා අනාගතයේ දවසක බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා කියලා දකිනවා. එහෙම දකිනින් නිරේතුරුව මෙයා බුදුරජාණන් වහන්සේගේ රූපකාය නිරේතුරුව මෙයා දෙතිස් කුණුපයක් හැටියට මතු කරලා දකිනවා පින්නතුනි. දැස් දෙක පියාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය කෙස් ලොම් නිය සම් දත් මස් ඇට නහර වශයෙන් දෙතිස් කුණුපයක් කියලා දකිනවා. ඊළඟට යා දැස් දෙක පියාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපය සතර මහා ධාතුවක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවක් හැටියට යා දකිනවා. ඊළඟට යා දැස් දෙක පියාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය මරණානුස්සතියක් හැටියට අට්ඨික සංඥාවක් හැටියට දකිනවා. එයා දැස් දෙක පියාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය මහ පොළවේ සතර මහා ධාතුවට මුහුණායි කියන කාරණේ දකිනවා. එහෙම දකිමින් තමාගේ රූපය තුලින් එයා කායානුපස්සනාව මතු කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ රූපකායෙන් එයා කායානුපස්සනාව මතු කරගත්තා. දැන් තමාගේ රූපයෙන් එයා කායානුපස්සනාව දකිනවා. දැස් දෙක පියාගෙන තමාගේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකිනවා. කෙස් ලොම් නිය සම්දත් මස්සට මේ ආදී කොටස් 32ක් කරලා දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උරයක් තියෙනවා. ඒ උරේ දෙපැත්තේ කටවල් දෙක ඇරිලායි තියෙන්නේ. මේ උරේට යමෙක් ධ්‍යාන වර්ග 32ක් පුරවනවා. ඇට වර්ග 32ක් පුරවනවා. පුරෝලේ ඇට වර්ග එකිනෙක අයින් කරනවා. මේ කඩල මේ මුං ඇට මේ පරිප්පු මේ තිරිඟු මේ වගේ අයින් කරනවා වගේ එයා මේ ශරීරය තමාගේ අධ්‍යාත්මික රූපය කෙස් ලොම් නිය සම් දත් මස් ඇට වශයෙන් අයින් කරනවා. අයින් කරලා නිරේතුරුව දකිනවා මේ රූපය තුල සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන කාරණය නුවණින් දකිනවා. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාවය සියුම් කරගන්නවා. මේ රූපය කියන්නේ අනිත්‍ය වෙන්නා වූ කෙස් ගොඩක්. මේ රූපය කියන්නේ අනිත්‍ය වෙන්නා වූ රෝම ගොඩක්. මේ රූපය කියන්නේ අනිත්‍ය වෙන්නා වූ දත් ටිකක්. මේ රූපය කියන්නේ අනිත්‍ය වෙන්නා වූ නියපොතු ගොඩක්. මේ රූපය කියන්නේ අනිත්‍ය වෙන්නා වූ මස් ගොඩක්. මේ රූපය කියන්නේ අනිත්‍ය වෙන්නා වූ ඇට ගොඩක් සම් ගොඩක් කියලා නුවණින් දකිනවා. දැකලා රූප තෘෂ්ණාවය සියුම් කරගන්නවා. රූප තෘෂ්ණාව සියුම් කරගෙන එයා මේ රූපය සතර මහා ධාතුවක් හැටියට එයා දකිනවා. එයා සතර මහා ධාතුවක් හැටියට දකිද්දී එයා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු හැටියට මේක වෙන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මස් මරන්නෙක් ඉන්නවා. ඒ මස් මරන්නා එළදෙනෙක් මරලා ගොඩවල් 7ක් ගහනවා. මේ මස් මේ ඇට මේ කියලා ගොඩවල් 4ක් හතරමං හන්දියක තියාගෙන නිකුණනවා කියනවා. ඒ වගේ පින්වතුන්ලා නුවණින් මේ ශරීරයේ පඨවි ධාතුව තද කොටස, මේ ශරීරයේ ආපෝ ධාතුව දියර කොටස, මේ ශරීරයේ වායෝ ධාතුව වායු කොටස, මේ ශරීරයේ තේජෝ ධාතුව උෂ්ණ කොටස හැටියට මේ සතර මහා ධාතුවක් හැටියට රූපය දකිනවා. ඒ සතර මහා ධාතුවක් හැටියට රූපය දකින කෙනා තුළ රූප තෘෂ්ණාව සියුම් වෙනවා. මේ රූපය තුල මමයේ මගේ කියලා දෙයක් නැහැ කියලා එයා දකිනවා. මේ සතර මහා ධාතුවම බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා කියලා දකිනවා. ඊළඟට එයා තමාගේ රූපය තුලින් මරණානුස්සතිය මතු කර ගන්නවා. එයා දකිනවා කොයිසා සුන්දර රූපයක් ඇතුව ජීවත් වුණත්, කොයිසා මහේශාක්‍ය උගත් රූපයක් ජීවිතයක් ඇතුව ජීවත් වුණත්, කොයි මොහොතේ හෝ අනාගත සංස්කාරයන්ට අදාළව මරණය එනවා කියලා. එයා මනසින් ඒ මරණය දකිනවා.
තමා මැරිලා ඉන්නවා නුවණින් දකිනවා. තමාගේ මරණය එම්බාම් කරනවා නුවණින් දකිනවා. පෙට්ටියක තියලා ගෙදර සාලේ මැද්ද තියනවා නුවණින් දකිනවා. සුසාන භූමියට ඔසවගෙන යනවා. එයා නුවණින් දකිනවා පින්නතුනි. දැන් ඔබ හිතන්නේ මේ මොහොතේ මේ හාමුදුරුවෝ සත්‍යර්මයේ දේශනා කරනවා. තව මොහොතකින් මේ හාමුදුරුවෝ මෙතන අපවත් වුණොත් ඔබ මොකද කරන්නේ? මේ හාමුදුරුවෝ දර සෑයක් ගහලා ඔබ ගිනි තියලා දාවි. ඒ දර සෑයේ ගිනි කොට මැද්දට මේ හාමුදුරුවන්ගේ සිරුර දැම්මට පස්සේ මේ හාමුදුරුවන්ගේ සිරුර ගිනි ජාලාවක් මැදි වෙලා පිච්චෙනවා. හාමුදුරුවන්ගේ ඇසයි පිච්චෙන්නේ, කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි පිච්චෙන්නේ. මේ හාමුදුරුවන්ගේ රූපය පිච්චි ගිනි ජාලා නගිනකොට ඒ ගින්නට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඒ ගින්නට ඔබ කියන්නේ තේජෝ ධාතුවයි කියලා. ඒ වගේම මේ හාමුදුරුවන්ගේ රූපය අර ගිනි ජාලාවේ ගිනි ගන්නේ මේ ශරීරයේ මසේ තියෙන තෙල් මතුවේවි තෙලටයි ගිනි ගන්න පින්නතුනි. ඒ තෙලට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඒ තෙලට ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලායි. ඒ වගේම මේ හාමුදුරුවන්ගේ රූපය ගිනි ගනිමින් දුම් ජාලාවක් නගිනවා. ඒ දුම් ජාලාවට ඔබ කවදාක්වත් හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ වායෝ ධාතුව කියලායි පින්නතුනි. ඒ වගේම අවසානයේ මේ හාමුදුරුවෝ ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් මෙතන ඉතුරු වෙනවා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ හාමුදුරුවෝ කියන්නේ නැහැ. ඔබ කියන්නේ පටවිය කියලායි. එහෙනම් බලන්න ඔබ දැන් මොකක්ද මෙතනදී දැක්කේ? මේ හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස එක මොහොතකින් ගින්දරක් බවට පත් වුණා. එක මොහොතකින් අලු ගොඩක් බවට, දුම් ගොඩක් බවට, තෙල් ගොඩක් බවට පත් වුණා. මොකක්ද මේ ඔබ දැක්කේ පින්වතුනි? රූපේ අනිත්‍යභාවය. ඔබ මේ පෝෂණය කරන මේ ඇස, මේ සුන්දර කරන මේ ඇස, මගේ කරගෙන ජීවත් වෙන මේ සුන්දර ඇස යම් මොහොතක පින්වතුනි අලු ගොඩක්, දූවිලි ගොඩක්, තෙල් ගොඩක්, ගිනි ගොඩක් බවට පත් වෙනවා. ඔබ මේ මගේ කරගෙන පෝෂණය කරන මේ රූපකාය කන්න බොන්න දීලා ලස්සන ඇඳුම් අඳලා සුවඳ විලවුන් දීලා මගේ කරගෙන අපේ කරගෙන සක්කාය දිට්ඨිය ඇති වෙලා ඒ සක්කාය දිට්ඨිය නිසා සතර අපායන් නිර්මාණය කරගෙන ඔබ මේ ජීවත් වෙන මේ මගේ කරගත්ත ශරීරය මොහොතකින් ගින්දර ගොඩක් වෙන ශරීරයක්, මොහොතකින් අලු ගොඩක් වෙන ශරීරයක්, මොහොතකින් දුම් ගොඩක් වෙන ශරීරයක්, මොහොතකින් තෙල් ගොඩක් වෙන ශරීරයක්. අන්න රූපේ අනිත්‍යභාවය දකිනවා. එයා ඒ රූපේ අනිත්‍යභාවය දැකලා තමාගේ ආධ්‍යාත්මික රූපය බාහිර රූපයට මුහු කරලා දකිනවා. එයාට තමන්ගේ ඇසත් මහ පොළවේ පසත් කියන්නේ දෙකක් නෙමෙයි. තමන්ගේ කනත් මහ පොළවේ පසත් කියන්නේ දෙකක් නෙමෙයි. තමන්ගේ නාසයත් දිවත් ශරීරයත් මනසත් මහ පොළවේ පසත් කියන්නේ දෙකක් නෙමෙයි පින්වතුනි. දැන් මෙතන මේ පින්වත් මහත්මයාගේ අම්මා මිය ගියා. අම්මා මිය ගිහිල්ලා මං ඇහුවොත් ඒ අම්මගේ ඇස් දෙක දැන් කොතනද තියෙන්නේ කියලා. ඒ අම්මගේ ඇස් දෙක තියෙන්නේ පවුලේ සුසාන භූමියේ පින්වතුනි පසට එකතු වෙලා. මං ඇහුවොත් ඒ අම්මගේ කන් දෙක කොතනද තියෙන්නේ කියලා. ඒ කන් දෙක මේ මොහොතේ තියෙන්නේ පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙලා. මං ඇහුවොත් ඒ අම්මගේ නාසය දිව ශරීරයේ මනස කොතනද තියෙන්නේ කියලා. ඒ සියල්ල පවුලේ සුසාන භූමියේ පසට බාහිර සතර මහා ධාතුවට එකතු වුණා. එනම් පින්වතුනි ඒ ඇසේ අම්මට අයිති නෑ. ඒ ඇසේ පුතාට දුවට අයිති නෑ. ඒ කන ඒ නාසය ඒ ශරීරය ඒ මනස ඒ අම්මට අයිති උනේ නෑ වගේ මේ පුතා දුව ඥාතීන්ටත් අයිති නෑ. එනම් අයිති නැති දෙයක් නිසා පින්වතුනි කොයිසා සිල්පද ජීවිතේ විඳ ගන්නවද අපි? අපිට අයිති නැති ඇසක් කවදා හරි මහ පොළොවට සතර මහා ධාතුවට මුහු වෙන ඇසක් නිසා ඒ ඇසෙන් රූප දැකලා ඒ රූප ගැන මනසින් හිතලා කොච්චර අකුසල් මූලයන් අපි රැස් කර ගන්නවද? අපිට අයිති නැති කනක් නිසා ඒ කනෙන් ශබ්ද අහලා ඒ ඇසුණා වූ ශබ්ද ගැන මනසින් හිතලා කොයිසා සිල්පද විඳ ගන්නවද, අකුසල් රැස් කර ගන්නවද? අපිට අයිති නැති දිවක් නිසා ඒකෙන් රසයන් විඳලා ඒ රසයන් ගැන මනසින් හිතලා කොයිසා සිල්පද විඳ ගන්නවද, අකුසල් මූලයන් ඇති කර ගන්නවද? අපිට අයිති නැති මනසක් නිසා ඒ මනසෙන් සිතුවිලි හිතලා සිල්පද කොයිසා අපි විඳ ගන්නවද, අකුසල් මූලයන් වඩනවද? අන්න පින්තුනි කායානුපස්සනාව තුළින් එයා සුන්දර ධර්මයක් මතු කර ගන්නවා. සුන්දර ධර්මයක් මතු කර ගන්නවා. එයා ඒ සුන්දර ධර්මයේ මතු කර ගනිද්දී ඒ සතර සතිපට්ඨානය තුළින්
සුන්දර පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතුවලා ආයන පංච උපාදානස්කන්ධයට හිතන්න දෙයක් නැහැ. මේ උතුම් සතර සතිපට්ඨානය තුලින් පංච උපාදානස්කන්ධය මතුවෙනවා. පංච උපාදානස්කන්ධය මතුනේ කොහොමද? එයා දකිනවා රූපය වූ අනිත්‍ය දෙයක්. මේ ආධ්‍යාත්මික රූපය වේවා බාහිර රූපය වේවා අනිත්‍ය වූ සංස්කාරයක්, අනිත්‍ය වූ සතර මහා ධාතුවක්, අනිත්‍ය වූ දෙතිස් කුණුපයක්, අනිත්‍ය වූ ආයතන හයක්, අනිත්‍ය වූ මරණානුස්සතියක්, අනිත්‍ය වූ අට්ඨික සංඥාවක්, අනිත්‍ය වූ ඉරියව් පවත්තන කයක් කියලා දකිනවා. එහෙනම් මේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් නිසා සකස් වෙන්නා වූ පස්සයක් අනිත්‍යයි කියලා දකිනවා. එයා දකිනවා සංසාරේ මගේ අම්මා මේ ඇස් දෙකෙන් කොච්චර දේවල් දකින්නේ නැද්ද? දැක්කා වූ සියල්ල අනිත්‍යයි, අයිති නෑ. දැක්ක දේ නෙමෙයි, ඇස් දෙකත් අයිති නැත්තම් දැක්ක දේ අයිති වෙන්න විදියක් නෑ. කන් දෙකත් අයිති නැත්තම් කන් දෙකෙන් ඇසුන දේ අයිති වෙන්න විදියක් නෑ. මනස Tamanට අයිති නැත්තම් සතර මහා ධාතුවට මුහුණා නම් ඒ මනසෙන් හිතුවා වූ සිතුවිලි Tamanට අයිති නෑ. අන්‍යයා නිරේතුව දකිනවා ආධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් අනිත්‍ය නම් ඒ ආධ්‍යාත්මික රූපේ බාහිර රූපේ විඥානීය නිසා සකස් වුණා වූ පස්සය අනිත්‍යයි කියලා දකිනවා. ඒ නිසා යා දකින්න දෙයට බැඳෙන්නේ නැහැ. ඇසෙන දෙයට බැඳෙන්නේ නැහැ. දැනෙන දෙයට බැඳෙන්නේ නැහැ. එයා දකිනවා පස්සේ අනිත්‍ය නම් පස්සය නිසා සකස් වෙන්නා වූ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් සියල්ල අනිත්‍යයි කියලා. මේ මහත්මයාගේ අම්මා ජීවිත කාලයේ පුරාවට කොච්චර ඇලීම් ඇති කරගන්නේ නැද්ද? කොච්චර ගැටීම් ඇති කරගන්නේ නැද්ද? කොච්චර උපේක්ෂාවන් ඇති කරගන්නේ නැද්ද? ඒ එකක්වත් එයාට අයිති උනේ නැහැ පින්නතුනි. එයාට අයිති උනේ නැහැ. Tamanට අයිති නැති ඇලීම්, ගැටීම්, උපේක්ෂා නිසා එයා භවයට අදාළ කුසල් සහ කුසල් රැස් කරගත්තා. දැන් එයා නුවණින් දකිනවා සතර සතිපට්ඨානය තුලින් නුවණින් දකිනවා පංච උපාදානස්කන්ධය මතු කරගෙන දකිනවා. දැන් එයා රූපය අනිත්‍යයි කියලා දැක්කා. රූපය නිසා සකස් වෙන්නා වූ පස්සය අනිත්‍යයි කියලා දැක්කා. පස්සය නිසා සකස් වෙන්නා වූ වේදනාව අනිත්‍යයි කියලා දකිනවා. ඒ වගේම වේදනාව නිසා සකස් වෙන්නා වූ හඳුනා ගැනීම අනිත්‍යයි කියලා දකිනවා. එනම් බලන්න පින්වතුන්ලා ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් තුලින් කොයිසා හඳුනා ගැනීම ඇති කරගන්නේ නැද්ද? මේ මගේ පුතා, මේ මගේ දුව, මේ මගේ ගම, මේ මගේ නිවස, මේ මගේ යාළුවා, මේ මගේ පන්සල, මේ මගේ හාමුදුරුවෝ, මේ ඇති කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම අනිත්‍ය වුණා පින්වතුනි. ඇස අනිත්‍ය නම් ඇසෙන් හඳුනාගත්තා වූ දේ ගැන කතා කරලා වැඩක් නැහැ. කන අනිත්‍ය නම් කනෙන් හඳුනාගත්තා වූ දේ ගැන කතා කරලා වැඩක් නැහැ. නාසය, දිව, ශරීරය, මනස අනිත්‍ය නම් මේවා ගැන මේවා තුලින් හඳුනාගත්තා වූ දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. එයා සංඥාව අනිත්‍යයි කියලා දකිනවා. සංඥාව අනිත්‍ය නම් සංඥාව නිසා සකස් වෙන සංස්කාර කියනවා. සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. මේ ජීවිත පුරාවට ඒ අම්මා යම් කුසලයක් අකුසලයක් රැස් කළා නම් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකිනවා. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා යා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සංස්කාරයන් නිසා සකස් වෙන්නා වූ විඥානය විශේෂ වූ දැනීම අනිත්‍යයි කියලා දකිනවා. ඒ අම්මා මිය යන වෙලාවේ අවසාන චුතිසිත සකස් වුණා. ඒ චුතිසිත සකස් වුණේ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල. ඒ නිසා ඒ මරණාසන්න මොහොතේ මනෝ විඥානයේ හැටියට ඒ අවසාන චුතිසිත සකස් වෙන්නේ නැති ඒ සකස් වුණා වූ චුතිසිත ප්‍රතිසන්දි චිත්තය හැටියට අනිත්‍ය වුණා පින්නතුනි. එනම් දැස් දෙක පියාගෙන ඔබ දකින්නේ සංසාරේ පටිච්ච සමුප්පන්න ආවා වූ මේ දීර්ඝ භව ගමනේදී දෙවියන් වෙලා, බ්‍රහ්මයන් වෙලා, මනුස්සයන් වෙලා, සතර අපායේ සත්වයන් වෙලා අවසාන චුතිසිත කෝටියක් ඔබ ඇති කරගන්න නැද්ද කියලා. ඒ අවසාන චුතිසිත කෝටි ගාන එක නිමේෂයකදී ප්‍රතිචන්දි චිත්තය වෙලා අනිත්‍ය වුණා පින්තුනි. අන්න විඥානයේ අනිත්‍යභාවය දකිනවා. විඥානයේ අනිත්‍යභාවය දකින කෙනා විඥානයට බැඳෙන්නේ නැහැ. එයාගේ හිත කිව්වොත් මං ඊළඟ ජීවිතේ දෙවියෙක් වෙනවා කියලා එයා දකිනවා ඒ විඥානය අනිත්‍ය දෙයක් කියලා. එයාගේ ජීවිතේ කිව්වොත් මං ඊළඟ ජීවිතේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මෙක් වෙනවා කියලා
එයා ඊළඟ නිමේෂයෙන් දකිනවා ඒ අවසාන චුතිසිත විඥානය අනිත්‍ය ධර්මතාවයක් කියලා. අන්න පින්තුනි දැන් සුන්දර කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා. සද්ධර්ම ශ්‍රවණය කළා, නුවණින් මෙනෙහි කළා, ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සතර සතිපට්ඨානය මතු කළා. සතර සතිපට්ඨානය තුලින් පංච උපාදානස්කන්ධය මතු කළා. පංච උපාදානස්කන්ධය මතු කරපු කෙනේ දැන් ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයන් තුල පිටුතුනි. සප්තබොජ්ජංගයන් කියන්නේ සති ධම්මවිජය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. දැන් ඔබ සප්තබොජ්ජංගයන්ගෙන් පරිපූර්ණ කෙනෙක්. ඔබේ සප්තබොජ්ජංගයන් ලබාගත්තේ එසේ මෙසේ ගමනකින් නෙමෙයි පිටුතුනි. මේ සුන්දර ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නුවණින් දැකලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සතර සතිපට්ඨාන මතු කරලා සතර සතිපට්ඨාන තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දැන් සුන්දර සප්තබොජ්ජංගයන් තුල වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ නිවන් මාර්ගයේ ගමන් කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන අවසාන මොහොතේ ඔබේ මායя බවට පත් වෙන්නේ සප්තබොජ්ජංගයි කියලා පිළිගතුනි. මොකද සප්තබොජ්ජංග අත්‍යවශ්‍ය ධර්මතාවය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම උදෙසා සප්තබොජ්ජංග අත්‍යවශ්‍ය ධර්මතාවය. සතර සතිපට්ඨානයේ වැඩිමේදී සප්තබොජ්ජංගයන් වැඩෙනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩිමේදී අපි සප්තබොජ්ජංගයන් වැඩෙනවා. වැඩිලා අවසාන මායාවේ තුරුම්පුව වඩපත් කරන්නේ සප්තබොජ්ජංගයයි. එතනදී අපි සතිය 100ට ඇලෙනවා. එතනදී සමහර විට යා ධර්මයට ඇලෙනවා. එයා තමා තුළ සකස් වෙන ප්‍රීතිය පස්සද්ධියට ඇලෙනවා. එයා තමා තුළ සකස් වෙන උපේක්ෂාව සමාධියට ඇලෙනවා. එතනින් අවසාන නිමේෂයේදී මායාව කොටු කර ගන්නවා සප්තබොජ්ජංග තුලින් පින්තුනි. ඒ නිසා එතනදී යා දක්ෂ විය යුතුයි. සතර බොජ්ජංග සප්තබොජ්ජංග ධර්මයන් තුලින් සතර සතිපට්ඨානෙ මතු කරගන්න. යා සප්තබොජ්ජංග ධර්මයන් තුලින් සතර සතිපට්ඨානෙ මතු කරගන්න ඕනේ. මොකද සතර සතිපට්ඨානයේ ඵලයක් සප්තබොජ්ජංග, පංච උපාදානස්කන්ධයේ ඵලයක් සප්තබොජ්ජංග. එතනයි මායя අවසානයේ තමන්ව හිර කරන්නේ. ඒ නිසා තුල මොකද මේ වැඩින සප්තබොජ්ජංගයන් එයා සතර සතිපට්ඨානයක් කියලා දකිනවා. එයා දකිනවා තමා තුළ මේ තියෙනා වූ සතිය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා එයා දකිනවා. එයා සතිය තුළ ඉඳමින් සතියේ අනිත්‍යභාවය දකිනවා. එයා සතියට බැඳෙන්නේ නැහැ. එයා සතිය මගේ කරගන්නේ නැහැ. එයා සතිය මගේ ආත්මය කරගන්නේ නැහැ. ඒ ආත්මය තුළ මම ඉන්නවායි කියලා දකින්නේ නැහැ. එයා සතිය තුළ ඉඳමින් සතිය අනිත්‍යභාවය දකිනවා. එයා ධර්මයේ තුළ ඉඳමින් ධර්මයේ අනිත්‍යභාවය දකිනවා. මේ ධර්ම රත්නයත් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. එයා මාර්ගයේ වීරිය තුළ ඉඳමින් ඒ වීරියත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. එයා ප්‍රීතිය පස්සද්ධිය තුළ ඉඳමින් එයා ප්‍රීතියත් පස්සද්ධිය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. එයා උපේක්ෂාව සමාධිය තුළ ඉඳමින් උපේක්ෂාවත් සමාධියත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. අන්න පින්තුනේ එයා අවසාන මාර ධර්මයේදී මායයට පාඩම් ගන්නු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුව මේ මාත්‍යාපු ප්‍රශ්නේ තමයි සතර සතිපට්ඨානයන් මතු කරන්නේ කොහොමද කියලා. ඔබ දක්ෂ වෙන්න ඕනේ සතර සතිපට්ඨානයන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මතු කරලා ගන්න. ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සතර සතිපට්ඨාන මතු කරලා දෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයක් නුවණින් මෙනෙහි කිරීමක් කියන කාරණා තුනයි. ඊළඟට ඔබ සතර ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා සමාධිය කියන තැනට ගෙනල්ලා ඒ සම්මා සමාධියෙන් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සතර සතිපට්ඨාන මතු කරගන්න. ඒ සතර සතිපට්ඨාන තුලින් පංච උපාදානස්කන්ධය මතු කරන හැටි ඔබට මම කිව්වා. ඒ පංච උපාදානස්කන්ධය මතු කරද්දී ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයක් තුලයි. ඒ සප්තබොජ්ජංගයක් තුලින් ඔබ සතර සතිපට්ඨාන මතු කරගන්නවා. ඔබ සප්තබොජ්ජංග තුලින් සතර සතිපට්ඨාන මතු කරගන්නවා කියන්නේ ඔබ මේ මොහොතේ ඔබ ඉන්නේ සප්තබොජ්ජංගයක් තුලයි. ඔබ තුල සතිය 100 පිහිටලා තියෙන්නේ. ධම්මවිචය බොජ්ජංගේ වැඩෙනවා. වීරිය තියෙනවා වාඩි වෙලා ඉන්න. ඒ නිසාම ඔබ ප්‍රීතිය පස්සද්ධිය තුනයි ඉන්නේ. ඒ නිසා ඔය ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණේ ඔබ සතර සතිපට්ඨානෙන් දකින්න. ඔබ කොහොමද ඔබ තුළ සකස් වෙන ප්‍රීතිය පස්සද්ධිය සතර සතිපට්ඨානෙන් දකින්නේ? ඔය ප්‍රීතිය පස්සද්ධිය සකස් වුනේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙනයි පින්තුනි. එහෙනම් ඒ රූපය නිත්‍යද අනිත්‍යද?
අනිත්‍යයි. ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් මේ රූපය දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් මරණානුස්සතියක් අට්ටික සංඥාවක් විදිහට දකිනවා. දැකලා කායානුපස්සනාව මතු කරනවා. ප්‍රීතිය පස්සද්ධිය ඒ කියන්නේ සප්තබොධ්ජංගයන් තුලින් කායානුපස්සනාව මතු කළා. ඊළඟට තමා දකිනවා තමා තුළ මේ මොහොතේ තියෙන මේ සප්තබොධ්ජංගයන් නිසා තමා තුළ තියෙන සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා සහගත විඳීමක්ද ඔබලා මේ මොහොතේ ඉන්නේ එක්ක සැප වේදනාවක එක්ක උපේක්ෂා විඳීමක මේ විඳීම නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි මම පොඩ්ඩක් සාජුට්ටකින් කෙනෙකුට සැල කරලා කතා කළොත් මේ සැප වේදනාව මොහොතකින් දුක් වේදනාවක් බවටපත් වෙනවා ඒ කියන්නේ මේ මොහොතේ මේ විඳින්නා වූ විඳීම අනිත්‍ය දෙයක් අන්න වේදනානුපස්සනාව මත කළා මුලින් කායානුපස්සනාව මත කළා දෙවෙනුව වේදනානුපස්සනාව මත කළා ඊළඟට බලන්න මෙතෙන්ට ආපු මොහොතේ පටන් මේ දක්වා ඔබ තුල සිතුවිලි කී දහයක් ඇති වෙන්නේ නැද්ද ඒ ඇති වුණා වූ සෑම සිතුවිල්ලක්ම නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි අන්න චිත්තානුපස්සනාව මත කළා පින්නතුනි බලන්න එහෙනම් මේ මොහොතේ ඔබ තුල තියෙන සප්තබොධ්ජංගයද පංච නීවරණයක්ද සප්තබොධ්ජංගයක් ඒ සප්තබොධ්ජංගයේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි අන්න ධම්මානුපස්සනාව මත කළා පින්නතුනි අන්න සප්තබොධ්ජංගයන් තුලින් සතර සතිපට්ඨානය මතු කරගන්නවා සප්තබොධ්ජංගයන් තුලින් සතර සතිපට්ඨානය මතු කරගත්ත තැනදී එයා සතිය සිහිය මගේ කරගන්නේ නැහැ එයා වීර්යය මගේ කරගන්නේ නැහැ එයා මේ ධර්ම විජය බොජ්ජංගය මගේ කරගන්නේ නැහැ. එයා ප්‍රීතිය පස්සද්ධිය මගේ කරගන්නේ නැහැ. එයා සමාධිය උපේක්ෂාව මගේ කරගන්නේ නැහැ. එයා දැස් දෙක පියාගෙන දකිනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සප්ත බොජ්ජංගයන්ගේ මහා සාගරයක්මයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු වූ සතිය සිහිය මේ ලෝක ධාතුවේ වෙන කෙනෙකුට නැහැ. බුදුරජාණන් වහන්සේ සතුව සිවූ ධර්මයේ දැනීම ධර්මාභෝධය මේ ලෝක ධාතුව තුළ වෙන කිසිම කෙනෙකුට නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ තුළ තිබ්බ වීර්ය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව පින්තුනේ මේ ලෝක ධාතුව තුළ වෙන කිසිම සත්‍යයක නැහැ. ඒසා සප්ත බොජ්ජංග ධර්මයන් බුදුරජාණන් වහන්සේ පිරිනිවී යන වෙලාවේ අනිත්‍ය වුණා පින්තුනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවී යන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සතු වූ සතිය සිය අනිත්‍ය වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ සතු වූ ධම්මවිජය ධර්මාභෝධය අනිත්‍ය වුණා. වීර්ය අනිත්‍ය වුණා. ප්‍රීතිය පස්සද්ධිය අනිත්‍ය වුණා. සමාධිය උපේක්ෂාව අනිත්‍ය වුණා. පින්තුනේ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සප්ත බොජ්ජංග ධර්මිනුත් අනිත්‍ය වුණා නම් තමා තුල සකස් වෙන්නා වූ සප්ත බොජ්ජංගයන් අනිත්‍යයි කියලා දකින්න අන්‍ය සතර සතිපට්ඨානෙ මත කරගත්ත වෙනවා. ඒ නිසා දැන් මේ මහත්ය ආපු ප්‍රශ්නේ සතර සතිපට්ඨාන මතු කරන්නේ කොහොමද කියලා මම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කෙටියෙන් කිව්වේ. අනිත් සියලුම මාර්ගාංගයන්ට ඔක ආදේශ කරලා ගන්න පුළුවන්. නමුත් එහෙම ගොඩාක් වෙලා යනවා කියන්නේ මම කෙටියෙන් කිව්වේ දැන් ඔබට ඔක මතු කරලා ගන්න පුළුවන්.